ප්‍රායෝගික පරීක්ෂණ අපි කතා කරමින් හිටියේ ආලෝකයේ පාඩමට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ටික 16 වෙනි පරීක්ෂණය අපි කිව්වේ වීදුරු කුට්ටියක් සහ චලන්නේක්ෂයක් භාවිතයෙන් වීදුරු වල වර්තන අංකයේ සෙවීම. ඒක කරන විදිය කියලා දුන්නා. ඊට පස්සේ 17 වෙනි පරීක්ෂණයේ තියෙන්නේ ප්‍රිස්මයකින් සිදුවන අපගමනය. ප්‍රිස්මයකින් සිදුවන අපගමනය පරීක්ෂණාත්මකව සොයා එමගින් අවම අපගමන කෝණය සොයා ගැනීම. අවශ්‍ය නම් අවම අපගමන කෝණය දන්නවා නම් ප්‍රිස්ම කෝණය දන්නවා නම් දිගුවක් ලෙස ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකය හොයන්න පුළුවන්. 18 වෙනි පරීක්ෂණය 18 වෙනි පරීක්ෂණය අපි කතා කරේ අවදි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම. එතකොට ඒකේ මයින්නේ අපගමන කෝණය නෙමෙයි ප්‍රායෝගිකව මිනුම් කරන්නේ අවදි කෝණය මිනුම් කරලා ඒක පාවිච්චි කරලා ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකය හොයනවා. 19 සහ 20 කියන පරීක්ෂණ දෙකේ තියෙන්නේ වර්ණාවලි මානය සම්බන්ධ. 19 වෙනි පරීක්ෂණය අපි කතා කරන්නේ වර්ණාවලි මානය සීරු මාරු කිරීම සහ ප්‍රිස්ම කෝණය නැත්නම් වාර්තක කෝණය සෙවීම. 20 වෙනි පරීක්ෂණය අපි කතා කරන්නේ වර්ණාවලි මානය භාවිතයෙන් අපගමන කෝණය සහ අවම අපගමන කෝණය වේලා එමගින් ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකය වෙනක ප්‍රායෝගිකව අවම අපගමන කෝණයෙන් හොයාගන්නවා. එතකොට දැන් ආලෝකයේ පරීක්ෂණ යන්නේ 16 වෙනි එකේ තියෙන්නේ වීදුරු කුට්ටියක් සහ චලන්නේක්ෂයක් භාවිතයෙන් වීදුරු වල වර්තනාංකය සෙවීම. 17 තියෙන්නේ අපගමන කෝණය වෙලා එමගින් අවම අපගමන කෝණය හොයාගන්න. ඒක ඕනනම් ඒක දික් කරන්න පුළුවන්. ප්‍රස්තාරයේ භාවිතා කරලා අවම අපගමනය හොයාගත්තාම ප්‍රිස්ම කෝණයක් ගන්නවා නම් ප්‍රිස්ම ද්‍රව්‍ය වර්තනාංකය ගන්න. 18 කතා කරන්නේ අවදි කෝණය හොයාගෙන ප්‍රායෝගිකව අවදි කෝණය හොයාගෙන එමගින් ප්‍රිස්ම ද්‍රව්‍ය වර්තනාංකය ගන්න. එතකොට වර්ණාලිමාන පරීක්ෂණය 19 සහ 20 වර්ණාලිමානය උදාහරණ කරන්නේ. 19 වෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ වර්ණාලිමානයේ සීරු මාරු කිරීම සහ ප්‍රිස්ම කෝණය සෙවීම. 20 වෙනි එකේ අපි කතා කරන්නේ අපගමන කෝණය සහ අවම අපගමන කෝණය හොයනවා. ඒකෙන් අවම අපගමන කෝණය හොයාගන්නවා. අවම අපගමන කෝණය හොයලා ඒකෙන් ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකය හොයනවා. එහෙනම් අද දවස් හතරද මම මේ වර්ණාලිමානයේ තියෙන පරීක්ෂණ දෙක සාකච්ඡා කරලා දෙන්නම්. ලියන්න ක්‍රියාකාරකම් අංකය 19. ක්‍රියාකාරකම් අංකය 19. ක්‍රියාකාරකම ඒතර අපි සාමාන්‍ය ලියන විදිහටමයි ලියන්නේ ක්‍රියාකාරකම වර්ණාලිමානයේ සීරු මාරු කිරීම සහ ඒ භාවිතයෙන් ප්‍රිස්මයක වර්ධක කෝණය සෙවීම. Right. දැන් එනම් මේක ඊගාවට කියන්න ඕනේ අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ. ඒ කියන්නේ ද්‍රව්‍ය සහ උපකරණ. ද්‍රව්‍ය සහ උපකරණ කියන එකේ වර්ණාවලි මානයක් සමපාද ප්‍රිස්මයක් ආලෝක ප්‍රභාවයක් උදේ මේ ආලෝක ප්‍රභාවයට
ආලෝක ප්‍රභවය ලෙස විදුලි බුබුලක් පාවිච්චි කරන්න පුළුවන්. පහන් දැල්ලක්, ඒ කියන්නේ ඉටිපන්දම් දැල්ලක් පාවිච්චි කරන්න පුළුවන්. අපි විශේෂ කරුණ යටතේ ලියමු ආලෝක ප්‍රභවයක් කියලා ගන්න ලියන්න. ඒවා අපි සාකච්ඡා කරගෙන යනකොට අවසානයේ ඩිස්කෂන් එකේදී සාකච්ඡාවේදී විස්තර කරමු මේක අවශ්‍යතාවය මොකක්ද කියලා. ඇත්තටම ආලෝක ප්‍රභාවය අවශ්‍ය වෙන්නේ අර දික්සිදුර ප්‍රභාවත් කර ගැනීමට නිසා ඒ ආලෝක ප්‍රභාවයේ කෙලින්ම වස්තුව ලෙස අපි සලකන්නේ නැහැ. ඒක නිසා ආලෝක ප්‍රභාවයක් කියන එකෙන් අදහස් කරන්නේ එයා විසින් ආලෝකය පිට කරන කෙනෙක් වෙන්න ඕනේ. right. සිද්ධාන්තය. එතකොට මේකේ අපි හොයන්න හදන්නේ සීරුමාරු කිරීම සහ වර්තක කෝණයේ සෙවීමනේ. වර්ණාලිමානයේ සීරුමාරු කිරීම වර්තක කෝණය කියන්නේ ප්‍රිස්ම කෝණයට, වර්තක කෝණය නැත්නම් ප්‍රිස්ම කෝණය සෙවීම. එතකොට මේ වර්ණාලිමානයේ සීරුමාරු කරනකොට අපි ඒක කරන පිළිවෙලක් තියෙනවා. වර්ණාලිමානයේ සීරුමාරු කරන පිළිවෙලක් තියෙනවා. සිද්ධාන්තයක් යෙදෙන්නේ ගණනය කිරීමක් කරනවා නම් ගණනය කිරීම එන්නේ මෙහෙමයි. දැන් මේ අදින්න මේ තියෙන්නේ ප්‍රිස්මය. මේ වේදිකාව මත ප්‍රිස්මය තියන්නේ මම හැමතිස්සෙම කියන කතාව තමයි වේදිකාව මත ප්‍රිස්මය තියන්නේ අර ආධාරක පෘෂ්ඨයක් වේදිකාව මත තියෙන විදියට. එහෙම නැතුව වර්තක පෘෂ්ඨයක් තියෙන විදියට නෙමෙයි. මේ තිරස් තලය තමයි මම කඩලා බෝඩ් එකේ තලය ලෙස සිරස් කරලා අරගෙන තියෙන්නේ. එහෙනම් මෙතනින් එනවා සමාන්තරකයෙන් එන ආලෝකය. එනවා මෙහෙම දෙකට. ඒතර මේ එන ආලෝකය මෙතන අභිලම්බය, මෙතන අභිලම්බය. මේව පරාවර්තනය වෙලා යනවා. අපි මෙන්න මේ කෝණය ගණන් මේ කෝණය ගණන් මම මේ කෝණයට බීටා කියන්නම්කෝ. ඔය කෝණය එතකොට දුරේක්ෂය එක වෙලාවක මෙතනින් තියලා මේ වෙලාවේ පාඨාංකය දුරේක්ෂ පාඨාංකය t එක මැන ගන්නවා. දුරේක්ෂය මෙතෙන්ද ගෙනවා. මෙතෙන්ද ගෙනලා පාඨාංකය t දෙක මැන ගන්නවා. ඒ කියන්නේ මේ කෙලිනවා t1 t2 කියන පරිමාණ පාඨාංක. T1 T2 වලින් පරිමාණ පාඨාංකය අරගෙන බීටා හොයාගන්නවා. එතකොට ප්‍රිස්ම කෝණය A මේ කෝණයේ A කියන්නේ A සමානයි බීටා බෙදීම 2යි. ඔකනේ යොදන්න තියෙන සිද්ධාන්තය නේද? එතකොට එක පිළිවෙලකදී දුරේක්ෂ පාඨාංකය T එක නම් අනිත් පිළිවෙලේ දුරේක්ෂ පාඨාංකය T දෙක නම් T එක T එක ඇස්වෙන් බීටා ගන්න පුළුවන්. බීටා දෙකෙන් බෙදපුවම තමයි ආඩල ලැබෙන්නේ ප්‍රිස්ම කෝණය A. එතකොට සිද්ධාන්තයේ යටතේ ඉස්සරහා මේ රූපය අරගන්න. ඒක පහළින් ලියන්න A සමානයි බීටා බෙදීම 2යි. A සමානයි බීටා බෙදීම 2යි. A සමානයි බීටා බෙදීම 2යි. එතකොට මේ බීටා කියන්නේ දුරේක්ෂය භ්‍රමණය කරන කෝණය. දුරේක්ෂය එක පිටු කොටසක අනිත් පිටු වලට යනකොට දුරේක්ෂය භ්‍රමණය කරන කෝණය තමයි බීටා කියලා කියන්නේ. right. ඔන්න සිද්ධාන්තයේ දෙවුවා. එතකොට අපිට බීටා හොයා ගැනීමේ අරමුණ තමයි තියෙන්නේ. බීටා හොයාගත්තොත් දෙකෙන් බෙදලා A හොයාගන්න පුළුවන්. මේ ඉස්සරහා වර්ණාලිමානයේ සීරුමාරු කරන එක කියලා දෙන්න ඕනේ. වර්ණාලිමානයේ සීරුමාරු කිරීමේ පරීක්ෂණයනේ අපි කියන්නේ. right. දැන් ක්‍රමය නැත්නම් පරීක්ෂණය කියන එක යටතේ උදේ මේ වර්ණාලිමානය සීරුමාරු කරනකොට වර්ණාලිමානයේ කොටස් තුනක් තියෙනවා කියලා මම ප්‍රකාශ උපකරණයන්ගේ වර්ණාලිමානය කියන කොටස යටතේ සාකච්ඡා කරලා තියෙනවා. වර්ණාලිමානයේ ප්‍රධාන කොටස් තුන තමයි සමාන්තරකය, දුරේක්ෂය සහ ප්‍රිස්ම වේදිකාව.
ඔය සේරම දේවල් හයි වෙලා තියෙන්නේ වර්ණාලිමානයේ බඳ කියන කොටසට. එතකොට වර්ණාලිමානයේට මූලික වශයෙන් බඳක් තියෙනවා. ඒ කියන්නේ කොහේ තියලා තියන්න තියෙන සැකසුමක් තියෙනවා. ඒ සැකසුමට සම්බන්ධ ප්‍රධානම අයිටම් නැත්නම් ප්‍රධානම සංරචක කොටස් තුනක් තියෙනවා. දුරේක්ෂය, සමාන්තරකය, ප්‍රිස්ම වේදිකා නැත්නම් ප්‍රිස්ම බලකය. වර්ණාලිමානයේ සැකසීමේදී පරීක්ෂණයක් සඳහා පරීක්ෂණයක් සඳහා වර්ණාලිමානය සකස් කරන්න ඕනේ අනුපිළිවෙලක් තියෙනවා. අපි ඉස්සරහාම හදන්නේ සමාන දුරේක්ෂය. දුරේක්ෂයේ ඉස්සරහා හදන්නේ උපනත. ඊට පස්සේ අවනත. මොකද්ද මේ වර්ණාලිමානය සීමාරු කරනවා කියන්නේ? ඒකට දුරේක්ෂය හදනවා කියන්නේ සමාන්තර කිරණ නිරීක්ෂණය කිරීම සඳහා දුරේක්ෂය සීරුමාරු කරන්න ඕනේ. ඉස්සරහාම කරන්න ඕනේ සමාන්තර කිරණ සඳහා සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සීරුමාරු කරන්න ඕනේ. ලියන්න පරීක්ෂණය කියන එක යටතේ සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සීරුමාරු කළ යුතුය. දුරේක්ෂය සීරුමාරු කළ යුතුය. මේ පරීක්ෂණය කියන එක යටතේ දුරේක්ෂය සීරුමාරු කළ යුතුය. දුරේක්ෂය උපනත සහ අවනත ලෙස කොටස් දෙකකින් සමන්විත නිසා දුරේක්ෂය උපනත සහ අවනත ලෙස කොටස් දෙකකින් සමන්විත නිසා දුරේක්ෂය උපනත සහ අවනත ලෙස කොටස් දෙකකින් සමන්විත නිසා පළමුව උපනත සීරුමාරු කළ යුතු අතර අනතුරුව අවනත සීරුමාරු කළ යුතුය. එතකොට පිළිවෙල වෙනස් කරන්න බෑ. මුලින්ම හදන්නේ දුරේක්ෂය. දුරේක්ෂයත් කවුද? උපනත, ඊට පස්සේ අවනත. මම දැන් ඔයාලට කියලා දෙනවා උපනත හදන විදිය. එතකොට උපනත තුලින් අපි කවුරු දිහාද බලන්නේ? හරස්කම්බි දිහා බලනවා. එතකොට උපනත තුලින් හරස්කම්බි දිහා බලලා හරස්කම්බි වල පැහැදිලි දියුණු ප්‍රතිබිම්බයක් ලැබෙනකන් අර උපනත කාචය සීරුමාරු කරනවා. මම දැන් ඔයාලට විස්තර කරනවා ඒක වෙන විදිය. ඔන්න බලාගන්න මේ කියන කතාන්තරේ මේ තියෙන්නේ උපනත කාච පද්ධතිය. ඒක අபிසාරී සහ අවසාරී කාච සංයුක්තයක් තියෙන්නේ. මේකේ තියෙනවා ත්‍රෙඩ්. මේ කාච පද්ධතියේ කරකවන්න පුළුවන්. මෙතන හයි කරලා තියෙනවා හරස් කම්බි. එතකොට ඔයා උපනත තුලින් උපනත පැත්තෙන් ඈතේලා උපනත තුලින් හරස්කම්බි දිහා බලන්න. හොඳට තේරුම් ගන්න හරස්කම්බි තියෙන්නේ මෙතන. එහෙනම් මේම හරස්කම්බි වලින් ආලෝකය යනවා. සමහර අය කියනවා එළියට යන ආලෝකයෙන් සමාන්තරයිලු. එළියට යන ආලෝකයෙන් සමාන්තර වුණොත් ඔයාලට හරස්කම්බි පේන්නේ හඳේ හාව වගේ ඉතා දුරනේ. එතකොට වෙන්නේ මෙහෙමයි.
මෙන්න මෙහෙමයි. මෙන්න ආලෝකය මෙන්න ආලෝකය යන විදිහ. මේවා හොඳින් එක තේරුම් ගන්න. එතකොට දැන් මේ තියෙන හරස්කම්බේ මෙන්න මෙතන තමයි වාට හරස්කම්බේ තියෙන්නේ. ඒකට මම කියනවා මේ දුර d-ට සමානයි. විෂය දෘෂ්ටියේ ආමදුරට සමානයි. ඔය දුර විෂය දෘෂ්ටියේ ආමදුරට සමාන නම් දැන් වාට හරස්කම්බි උපරිත මගින් හදන්නේ හරස්කම්බි වල අතාර්කික ප්‍රතිබිම්බය. හරිනේ? හැබැයි ඒ ප්‍රතිබිම්බය තමයි ඇහැට වස්තුව වෙන්නේ. ඒක තියෙන්නේ ඔයාගේ විෂය දෘෂ්ටිය ආමදුරේ. එතකොට නේද වඩා හොඳටම මේක පේන්නේ. ඒතර හොඳටම පේන්නේ අවිදුර්ලක්ෂයේ තියෙන වස්තුනේ. ඇයි? ඇහැට ගොඩක් ළඟින් තියෙන්නේ හොඳටම පේනවා. එතකොට දැන් එහෙම හිතුවොත් මෙතන උපනතෙන් එළියට යන ආලෝක කිරණ සමාන්තර නැහැ. උපනතෙන් එළියට යන ආලෝක කිරණ සමාන්තර වුණොත් වාට මේ හරස්කම්බි පේන්නේ අනන්තයි. හරස්කම්බි අනන්තයේ තිබුණොත් වාට ඒක හොඳට පැහැදිලිව පේන්නේ නැහැ. හොඳට පැහැදිලිව පේන්නේ විෂය දෘෂ්ටි ආමෝදයේ. ඒතර මේක තේරුම් ගත යුතු දේ තමයි උපනත සීමාරු කරලා තියෙනකොට හරස්කම්බි තියෙන්නේ උපනත කාචයක් නාභියක් අතර තැනක. ඇයි ඒ අතාත්තික ප්‍රතිබිම්බයක් හදලා තියෙන්නේ උපනත මගින් ගොඩනගන හරස්කම්බි වල ප්‍රතිබිම්බය ඇදලා තියෙන්නේ ඇසේ සිට විෂය දෘෂ්ටියේ අවබෝධයකින් දීදුරකින්. ඒක නිසා අපිට හරස්කම්බි හොඳටම පේනවා. මේ වැඩේට අපි කියන්නේ උපනත සැකසීම. එතකොට සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සැකසීම කියන ක්‍රියාවලියේදී ඉස්සරහම හදන්න ඕනේ උපනත හදන විදිය මට කියන්න. උපනත තුලින් හරස්කම්බි දෙස බලා හරස්කම්බි වල පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් උපනත කාචය කරකවනවා. ඒ කියන්නේ මේක ත්‍රෙඩ් වලින් හයි කරලා තියෙන මේ කරකවල වමට දකුණට කරකවල ඉවරලා මේ පිළිම අපි හදා ගන්නවා. එහෙනම් සමාන්තර ආලෝක කිරණ නිරීක්ෂණය සඳහා සමාන දුරේක්ෂය සකස් කළ යුතුය. දුරේක්ෂය සීරුමාරු කරන විදියක් තියෙනවා. ඉස්සරහා හදන්නේ උපනත. එතකොට අපි ඉස්සරහා හදනවා උපනත හදන විදිය තමයි කියන්නේ ලියන්න ඒ කියන්නේකට උපනත තුලින් බලා හරස්කම්බි වල පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් හරස්කම්බි වල පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් උපනත කාචය සීරුමාරු කළ යුතුය. දැන් මේකත් එක්කම අපි අර විශේෂ කරුණු වලටත් යනවා. එතකොට මේවා ලියන්නේ විශේෂ කරුණු වලනේ. එතන විශේෂ කරුණු වල පළවෙනි විශේෂ කරුණු කියන්නේ මේ වර්ණාවලි මානය සම්බන්ධයෙන් අපිට ප්‍රැක්ටිකල් එකේ විස්තර කරන්න තියෙන විශේෂ කරුණු වල යන විශේෂ කරුණු වල පළවෙනි කාරණාව ලියන්න. උපනත සැකසීමේදී
උපනත සැකසීම සඳහා හරස් කම්බිවල පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් ලබා ගන්නා අවස්ථාවේදී හරස් කම්බිවල පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් ලබා ගන්න අවස්ථාවේදී හරස් කම්බිවල පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් ලබා ගන්න අවස්ථාවේදී හරස් කම්බි පවතින්නේ උපනත කාචයක් එහි නාභියත් අතර පිහිටුමකි. එවිට උපනත කාචය මගින් හරස් කම්බිවල අතාත්තික ප්‍රතිබිම්බයක් ඇසේ සිට විෂය දෘෂ්ටිය අවම දුරින් ගොඩනගයි. එය ඇස සඳහා වස්තුව වන නිසා දැකිය හැකි පැහැදිලි හා තියුණු ප්‍රතිබිම්බය මෙය වේ. මේ වර්ණානුමානයේ දුරේක්ෂයේ සැකසීම සම්බන්ධයෙන් බහුතරයක් අයද තියෙන්නේ වැරදි ප්‍රකාශන. ඔවුන් සමාන්තර කින්න නිරීක්ෂණය සඳහා දුරේක්ෂයේ සැකසීම කියන ක්‍රියාවලිය කියන්නේ දුරේක්ෂයට එන්නේ සමාන්තරව යන්නේ සමාන්තරව කියනවා. ඒක පට්ට බලනවලු. එතකොට මේ தත්ත්වයටදී දුරේක්ෂයේ උපරිතෙන් එළියට යන්නේ සමාන්තර කියන පදනමයක් නෙමෙයි අපසාරයේ කියන පදනමයක්. මේක ඇඳලා පෙන්නන්න. එතකොට මේ තියෙන හරස් කම්බේ මේ උපරිත මගින් ගොඩනගන හරස් කම්බිය වල අතාත්තික ප්‍රතිබිම්බය ඒ උපරිත විසින් ගොඩනගන හරස් කම්බිය වල අතාත්තික ප්‍රතිබිම්බය තමයි ඇස සඳහා වස්තුව වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපේ උපරිත හදන්නේ. එතකොට මේකේ හොඳට තේරුම් ගන්න ගොඩක් අය කියන වර්ධි කතා මෙතනින් නිවැරදි කරගන්න හරස් කම්බි තියෙන්නේ උපරිත කාචයත් නාභියත් අතර පිහිටුමක. ඒතර කාචය මගින් හරස් කම්බි වල අතාත්තික උඩුකුරු ප්‍රමාණයෙන් විශාල ප්‍රතිබිම්බයක් හදනවා. හැබැයි ඒ ප්‍රතිබිම්බය ඇහි සිට තියෙන්නේ විෂය දෘෂ්ටිය අවබෝධරගෙන නැත්නම් ඇහි අවිදුරු ලක්ෂ්‍යය තියෙන්නේ. ඇහි අවිදුරු ලක්ෂ්‍යය තියෙන වස්තු තමයි හොඳටම වෙන්නේ. මේක වඩා නිවර්දියව කියනවා නම් ඇත්තටම මේක තියෙන්නේ අවිදුරු ලක්ෂ්‍යයක් ගැන සෙන්ටිමීටර් 25 100ක් අතර වගේ පිහිටුමක. හරියට නිශ්චිතව කියන්න බෑ. ඒකට මේ පරාසය තියෙනකොට යමක් හොඳට පැහැදිලිව පේන දුරේ තමයි. හැබැයි මේක අතාත්තිකයි කියන එක තේරුම් ගන්න. right. එහෙනම් ඔන්න දැන් අපි ආයෙත් පරීක්ෂණයට යනවා. පරීක්ෂණය කොහොමද කිව්වේ? උපනත හදන්න ඕනේ. උපනත හදාගන්නේ කොහොමද? උපනත තුලින් හරස් කම්බි දෙස බල උපනත තුලින් බලා
හරස් කම්බි වල පැහැදිලි දියුණු ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් උපනිත කාචය කරකවනවා. දුරේක්ෂයේ බටේ නෙමෙයි උපනිත කාචය කරකවනවා. හරස් කම්බි වල පැහැදිලි දියුණු ප්‍රතිබිම්බයක් ලැබෙනවා. ඒතකොට ඉස්සරහා වලට පේන්නේ හරස් කම්බි වල පොඩ ප්‍රතිබිම්බයක්. දැන් හරස් කම්බි වල පැහැදිලි දියුණු ප්‍රතිබිම්බයක් ලැබෙනවා. එහෙනම් අපි එකෙන් තීරණය කරනවා හරස් කම්බි තියෙන්නේ මෙන්න මේ වගේ පිටුමක. කාචයෙන් මගින් හදන ප්‍රතිබිම්බයේ තියෙන මේ පිටුමේ එතකොට ඇහැට හොඳට පේනවා. right. දැන් දුරේක්ෂය හදන්නේ මොනවටද? සමාන්තර කින්න නිරීක්ෂණය කරන්නේ. සමාන්තර කින්න නිරීක්ෂණය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ දුරින් පිහිටි වස්තුවක් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් විදිහට හදාගන්නවා කියන එක. වැඩේ පටලව ගන්න එපා. මෙතන සමාන්තර කින්න නිරීක්ෂණය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ ඇහැට කිරණ සමාන්තරව ඇතුළු වෙන සලස්වනවා කියන එක නෙමෙයි. කිරණ ඇහැට සමාන්තරව ඇතුළු වෙන සලස්වනවා කියන එක නෙමෙයි. සමාන්තර කින්න නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සැකසීම කියන්නේ දුරින් තියෙන වස්තුවක් ඒ කියන්නේ දුරේක්ෂයට වැටෙන්නේ සමාන්තර කිරණ ඒ කිරණ භාවිතා කරලා වස්තුව නිරීක්ෂණය කරන්න පුළුවන් විදිහට හදනවා. එහෙනම් මට తాවකාලිකව සමාන්තරකය හරියටම සමාන්තර කින්න දෙන තත්ත්වයට එනකම් මට తాවකාලිකව සමාන්තර කින්න අවශ්‍යයි. දැන් සමාන්තර කින්න නැති නිසා අපි හිතනවා කාච පද්ධතියක 4ට වඩා දුරින් තියෙන වස්තුවකින් එන්නේ කිරණ සමාන්තරයි කියලා. ඒ නිසා මේ දුරේක්ෂය යොමු කරනවා ඈත පිහිටි වස්තුවක් දැසට. මේ ඈත පිහිටි වස්තුව දැසට යොමු කරලා ඔබ උපරිම තුලින් හරස් කම්බි දැස බලන්න. දැන් හරස් කම්බි පැහැදිලිව පේනවා. මම එතකොට හරස් කම්බි පැහැදිලිව පේනවා නම් අවනත මගින් ගොඩනගන අර ඈත පිහිටි වස්තුවේ ප්‍රතිබිම්බය හරස් කම්බි මත හැදුණා. අවනත මගින් ගොඩනගන ඈත පිහිටි වස්තුවේ ප්‍රතිබිම්බය හරස් කම්බි මත හැදුණා. හරස් කම්බි හොඳට පේන වෙලාවක එතකොට අවනත ගොඩනගන ප්‍රතිබිම්බය හරස් කම්බි මත තියෙනවා. හරස් කම්බි මත තියෙන වස්තුවක ප්‍රතිබිම්බය හැදෙනවා හරස් කම්බි වල ප්‍රතිබිම්බය තියෙන තැනක. ඒතකොට හරස් කම්බි හොඳට පේන වෙලාවේදී අර ඈත පිහිටි වස්තුව හොඳට පේනවා. අන්න සමාන්තර කිරණ නිරීක්ෂණයට දුරේක්ෂය සකස් වෙනවා. කොහොමද කියන්නේ? ඈත පිහිටි වස්තුවක් දැසට දුරේක්ෂය යොමු කරලා උපනිත තුලින් හරස් කම්බි දැස බලනවා. හරස්කම් ඒ කියන්නේ ඈත පිහිටි වස්තුවේ සහ හරස්කම්බි වල ඈත පිහිටි වස්තුවේ පැහැදිලි දියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත ලැබෙනකන් දුරේක්ෂ බටේ දිග ඒ කියන්නේ අවනතයි උපනිතයි අතර තියෙන පරතරය ඒවත් දුරේක්ෂ බටේ දිග වෙනස් කරනවා. ඈත පිහිටි වස්තුවක් දැසට දුරේක්ෂය යොමු කොට ඈත පිහිටි වස්තුවක් දැසට දුරේක්ෂය යොමු කොට උපනිත තුලින් හරස් කම්බි දැස බලා ඈත පිහිටි වස්තුවේ පැහැදිලි දියුණු ප්‍රතිබිම්බයක් හරස් කම්බි මත ලැබෙන තෙක් අවනත සහ උපනත අතර ඇති දුර හෙවත් දුරේක්ෂ බටේ දිග
සීරු මාරු කළ යුතුයි. දුරේක්ෂ බටේ දිග සීරු මාරු කළ යුතුයි. දුරේක්ෂ බටේ දිග සීරු මාරු කළ යුතුයි. දුන මෙහෙම කරපුවම අපි කියනවා සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සකස් කරලා තියෙනවා. කියන්නේ මෙම ක්‍රියාවලියෙන් පසු සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සකස් වී ඇත. දැන් ඔන්න මේක වෙන දේ අඳිනවා හොඳින් බලන්න. මේ තියෙන අවනෙත දුරේක්ෂයේ අවනෙත මේ තියෙන්නේ උපනෙත තියෙන්නේ වැඩි පටලවා ගන්න එපා. හරි අවනෙත උපනෙත මෙතන තමයි හරස් කම්බි තියෙන්නේ. හරි. එතකොට මෙතන නට් එකක් තියෙනවා. මේ නට් එක විශේෂ විදියට හරි කරලා තියෙන්නේ. ඒ නට් එක කරකවනකොට මේක මෙහෙට දෙන්න යනවා. ඒ කියන්නේ එක පැත්තකට කරකවනකොට අවනෙතයි උපනෙතයි අතර පරතරය. අවනෙතයි උපනෙතයි අතර පරතරය අඩු වෙනවා. අනිත් පැත්තට කරකවනකොට අවනෙතයි උපනෙතයි අතර පරතරය වැඩි වෙනවා. හැබැයි ඔයා හොඳට බලන්න මේ අවනෙත හයි කරන තියෙන බටේටමනේ හරස්කම් විදිහේ. එතකොට අවනෙතයි උපනෙතයි අතර පරතරය වෙනස් කරයි කියලා උපනෙතේ ඉඳලා හරස්කම් වලට තියෙන දුරේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දුරේක්ෂ බටේ දිග වැඩි කරා කියනකොට උපනෙතේ සීරුමාරුව වෙනස් වෙන්නේ නැහැ. උපනෙතේ සීරුමාරුව එහෙමම තියාගෙන තමයි අපි අවනෙතේ සීරුමාරුවට යන්නේ. දැන් මම මේකේ කිව්ව සටහන දෙනවා. අපි తాවකාලිකව සමාන්තර කිරණ ලබා ගන්නවා. එහෙනම් දැන් හරස්කම්මි මතර ලැබෙන්නේ හරස්කම්මේ අවනෙතට වැටෙන්නේ සමාන්තර කිරණ. මේ සමාන්තර කිරණ දුන්නේ කවුද? ඈත පිටි වස්තුව. ඒතර ඈත පිටි වස්තුවකින් එන්නේ සමාන්තර කිරණ කියලා අපි උපකල්පනය කරනවානේ. right. මෙයාගේ ප්‍රතිබිම්බය හැදෙන්නේ හරස්කම්බි මත. එතන මම මෙතනින් ඔන්න මේ ප්‍රතිබිම්බය හැදෙන්නේ කොහෙද? හරස්කම්බි මත. හරියට තේරුම් ගන්න. මෙයා පටලව ගන්න එපා. මේක පටලවගෙන එක එක්කෙනා කියන බොරු කියන්න එපා. එතකොට මේ එන්නේ ඈත තියෙන වස්තුවෙන් එන ආලෝක කිරණ. හිතන්නකො දුර තියෙන පොල් ගහක් කියලා. එනම් මේ පොල් ගහකින් එන ආලෝක කිරණ. වස්තු ප්‍රතිබිම්බයේ සංකල්පයට අනුව අවලතර වස්තුව තියෙන්නේ අනන්තේ. අනන්තේ තියෙනවා කියන සමාන්තර කියනවා. ඒ ප්‍රතිබිම්බයක් හදනවා හරස්කම්බි මත. ඉතින් මේ ආලෝකය මෙතනින් නවතින්නේ ඉස්සරහට යනවා මෙහෙම. එතකොට එහෙනම් මේ ආලෝක කිරණ ගිහිල්ලා කාගේ වදිනවද? මේ ආලෝක කිරණ ගිහිල්ලා උපනෙතේ වදිනවා. එතකොට උපනෙතර වස්තුව තියෙන්නේ කොහෙද? හරස්කම්බි තියෙන තැන. උපනෙතර වස්තුව තියෙන්නේ හරස්කම්බි තියෙන තැන. එතකොට උපනෙතර වස්තුවක් හරස්කම්බි මත තියෙනකොට උපනෙතෙන් එළියට යන කිරණ එළියට යන්නේ කොහොමද? උපනෙතෙන් එළියට යන කිරණ එළියට යන්නේ පුද්ගලයාගේ අවිදුල් ලක්ෂයේ අතාත්වික ප්‍රතිබිම්බයක් හදන විදිහට. එහෙමනම් දැන් මොකද වෙන්නේ? මේ ආලෝක කිරණ මෙහෙම එළියට යනවා. ඔන්න මේ ආලෝක කිරණ මෙහෙම යනවා, මේක මෙහෙම යනවා. මේ දෙන්නේ පුද්ගලයාගේ ඇස. දැන් පැහැදිලි ඔහුට මෙතන හරස්කම්බිත් තේනවා, පොල් ගහක් පේනවා. මම එහෙමනම් ඉස්සරහා ඇන්ගල්
මේ දුරේක්ෂපටයේ දිග සීරු මාරු කරන්න කලින් හරස් කම්බි පැහැදිලිව පේනවා. ඒ හරස් කම්බි පැහැදිලිව පේන්න හදලා එකම දර්ශන පදයේ තියෙන වස්තු දෙකක් එකක් ළඟින් තියෙන්නේ අනිත් එක දුරින් තියෙන්නේ. එහෙනම් ළඟින් තියෙන කෙනාට අපේ මෙහෙම නාමගත කරපුවාම දුරින් තියෙන කෙනා බොඳ වෙලා පේනවා. දැන් මේ දුරේක්ෂපටයේ දිග අපි අඩු වැඩි කරනවා. දුරේක්ෂපටයේ දිග අඩු වැඩි කරලා ගන්නවා කොහොමද? අවනිත විසින් ගොඩනගන ප්‍රතිබිම්බය උපනෙතේ අවනිත විසින් ගොඩනගන ප්‍රතිබිම්බය හරස් කම්බි මත තියෙනවා. එහෙනම් උපනෙතට හරස් කම්බි කියන වස්තුවත් පොල් ගහ කියන වස්තුවත් තියෙන්නේ එකම තැන. එතකොට එකම තැන තියෙනවා නම් ඒ දෙන්නම හොඳ ප්‍රභාවක් ප්‍රතිබිම්බ හදනවා නේ. ඒතර අපිට හරස් කම්බිත් හොඳට පේනවා පොල් ගහත් හොඳට පේනවා. දැන් මෙතන ඉතාමත් වැදගත් සංකල්පය තමයි ඒ ගුරුවරු කියන විදිහට පොත්පත්වල කියන විදිහට උපලෙන්ෙන් එළියට යන කිරණ සමාන්තර නැහැ. මේක හරි අමාරුයි මිනිසුන්ට තේරුම් ගන්න. ඒගොල්ලෝ කියන්නේ සමාන්තර කිරණ නිරීක්ෂණයට දුරේක්ෂය සීරු මාරු වෙනා තියෙනකොට එන කිරණ සමාන්තරයි එළියට යන කිරණ සමාන්තරයි. කොහොමද කියන්නේ? එන කිරණ සමාන්තරයි. මෙහෙම යනවලු. මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවලු. මෙහෙම යනවලු. මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා. මම අහන ප්‍රශ්නේ තමයි එන කිරණ දෙක ටික සමාන්තර නම් යන කිරණ ටික සමාන්තර නම් අනේ මොන මගුලටද මේ දුරේක්ෂය කියන එක කියන්නේ? මේකෙන් කරලා තියෙන්නේ කිරණ අතර පරතරය අඩු කිරීම විතරනේ. එතකොට තීව්‍රතාවය විතරනේ වෙනස් කරලා තියෙන්නේ. මේ දුරේක්ෂය පාවිච්චි කරන්නේ තීව්‍රතාවය වැඩි කරගන්නද? මට තේරෙන්නේ නැහැ කොහෙද තියෙන භෞතික විද්‍යාවත් ඒගොල්ලෝ කියන්නේ කියලා. එක්කෝන ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව තේරෙන්නේ නැහැ. ප්‍රකාශ විද්‍යාව තේරෙන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න පුතේ සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සකසනවා කියන්නේ දුරේක්ෂයට සමාන්තර කිරණ වැටෙනවා. ඒ කියන්නේ දුරේක්ෂයට වැටෙනවා දුරින් තියෙන වස්තුවක කිරණ. ඒ දුරින් තියෙන වස්තුවේ කිරණ අපේ මගෙන් ළඟින් තියෙන වස්තුවක ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරනවා. ආන්ගේකට තමයි කියන්නේ සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සීරු මාරු කිරීම. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඕනේ දුරේක්ෂය කරන්නේ කිරණ අතර පරතරය අඩු කිරීම නෙමෙයි. කෙලින්ම සමාන්තර කිරණ ඇහැට වැටුණොත් වස්තු ප්‍රතිබිම්බ සංකල්පයේ තේරෙනවා. සමාන්තර කිරණ ඇහැට වැටෙනවා නම් ඇහැට වස්තුව තියෙන්න ඕනේ අනන්තේ. එතකොට ආ දුරින් තියෙන පොල් ගහ දිහා දුරේක්ෂයෙන් බැලුවට වැඩක් නැහැ. දුරින් තියෙන පොල් ගහ දිහා දුරේක්ෂයෙන් බැලුවට වැඩක් නැහැ. ආයේ පොල් ගහ පේන්නේ අනන්තේ. එතකොට පිය මෙහෙන් බලපුවම පොල් ගහ තියෙන්නේ අනන්තේ. දුරේක්ෂයෙන් දෙමින් බලපුවම පොල් ගහ තියෙන්නේ අනන්තේ. එහෙනම් මේ දුරේක්ෂය පාවිච්චි කරන එකේ අරමුණ නැහැ. දෘෂ්ටි කෝණය විශාල කරන්න නෙමෙයි මේක පාවිච්චි කරන්නේ. මෙතන මේ කිරණ වෙනස ළඟින් තියෙන තැනකට ගන්න තමයි බලන්නේ. එහෙනම් විශේෂ කරුණවල දෙවෙනි කාරණා. ඇයි අපි දුරින් තියෙන වස්තුවක් ගන්නෙ? දැන් දුරේක්ෂය අපේ ක්‍රමේදී දුරේක්ෂය හදලා තමයි සමාන්තරකය හදාගන්න ඕනේ. එතකොට සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සකස් කරගන්න නම් අපිට සමාන්තර කිරණ අවශ්‍යයි. හැබැයි සමාන්තරකයේ සෙට් කරලා නැති නිසා සමාන්තර කිරණ තාවකාලිකව සමාන්තර කිරණ ලබා ගැනීමට තමයි දුරින් පිහිටි වස්තුව භාවිත කරන්නේ. සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සකස් කිරීමට නම් සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සකස් කිරීමට නම් අවනතට සමාන්තර කිරණ පතනය විය යුතුය. අවනතට සමාන්තර කිරණ පතනය විය යුතුය. සමාන්තරකයේ සීරු මාරු කරන තෙක්
සමාන්තරකයේ සීරු මාරු කරන තෙක් සමාන්තර කිරණ ලබාගත නොහැකි නිසා සමාන්තර කිරණ ලබාගත නොහැකි නිසා తాවකාලිකව සමාන්තර කිරණ ලබා ගැනීමට తాවකාලිකව සමාන්තර කිරණ ලබා ගැනීමට දුරින් පිහිටි වස්තුවක් භාවිත කරයි. දුරින් පිහිටි වස්තුවක් භාවිත කරයි. දුරින් පිහිටි වස්තුවෙන් නික්මී අවනතට පතනය වන කිරණ සමාන්තරයයි උපකල්පනය කරයි. දැන් මේ රූප දෙක අඳ ගන්නකොට මේ රූප දෙක අඳ දැන් ලියන්න. අවනත විසින් ගොඩනගන දුරින් පිහිටි වස්තුවේ ප්‍රතිබිම්බය හරස් කම්බි මත ලැබෙන තෙක් අවනත සහ උපනත අතර පරතරය වෙනස් කළ යුතුයි. එකම දර්ශන පතේ වෙනස් දුරින් වූ වස්තු දෙකක් එකවර පැහැදිලිව දැකිය නොහැක. එකම දර්ශන පතේ වෙනස් දුරින් වූ වස්තු දෙකක් එකවර පැහැදිලිව දැකිය නොහැක. වස්තු දෙකම එකවර පැහැදිලිව පෙනෙන්නේ නම් වස්තු දෙකම එකවර පැහැදිලිව පෙනෙන්නේ නම් වස්තු දෙකම එකම ස්ථානයක පැවතිය යුතුයි. උපනත තුලින් හරස්කම්බි දෙස බලා දුරේක්ෂය සීරු මාරු කරන විට උපනත තුලින් හරස්කම්බි දෙස බලා දුරේක්ෂය සීරු මාරු කරන විට හරස්කම්බි වල සහ ඈත පිහිටි වස්තුවේ යන දෙකෙහිම හරස්කම්බි වල සහ ඈත
පිළි වශයෙන් දෙකීම අරස්කාම්‍ය වල සහ ඇත පිළි වශයෙන් දෙකීම පැහැදිලි ප්‍රතිබිම්බයක් පෙනෙන්නේ නම් පැහැදිලි ප්‍රතිබිම්බයක් පෙනෙන්නේ නම් ඉන්න අදහස් වන්නේ අවනත ගොඩනගන ඈත පිහිටි වස්තුවේ ප්‍රතිබිම්බය අවනත ගොඩනගන ඈත පිහිටි වස්තුවේ ප්‍රතිබිම්බය හරස් කම්බි මත ගොඩනැගී ඇති බවයි. 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 මම හිතනවා දැන් පැහැදිලි අර අන්දමූත කතාව සමාන්තරව ඇවිල්ලා සමාන්තරව යනවා කියන ගොම් කතාව වලදීපු දේ ඒක නොදන්නාකමට කියන ඒවා කවුරු හරි කියපු හින්දා කියන ඒවා එහෙම වුණොත් සමාන්තරව ඇවිල්ලා සමාන්තරව යනවා නම් ඔයා උපනත දුරින් බලපුවාම ඈත පිළි වස්තුවේ ප්‍රතිබිම්බය පේන්න ඕනේ අනන්තේ. ඒ වුණොත් මේ පරීක්ෂණය කරන්න බෑ. ඈත පිළි වස්තුවේ ප්‍රතිබිම්බය පේන්නේ වාගේ අවසාන ඈත පිළි වස්තුවේ අවසාන ප්‍රතිබිම්බය නැත්නම් ඇසල වස්තුවේ ප්‍රතිබිම්බයේ තියෙන ඇසේ සෙල් 25 දුරකින්. ඒ නිසා ඒක දැන් එතකොට මේක අනුපිළිවෙල මාරු කරන්න බෑ. ඉස්සරහ අවනත හදලා පස්සේ උපනත හදන්න බෑ. බඩ පේන්න ඕනේ. ඉස්සරහ අපි උපනත හරියට පේන්න හදාගන්න. හරස්කම් හරියට පේන්න හදාගන්න. ඒතර උපනත සීරු මාරු කරලා පස්සේ තමයි අවනත සීරු මාරු කරන්නේ. ඒතර උපනත සීරු මාරු කරලා ඊට පස්සේ අවනත සීරු මාරු කරන්නේ. සමාන්තර කියන නිරීක්ෂණයේ දුරේක්ෂයේ සීරු මාරු කරන සමාන්තර කියන වැටිලා තියෙන්න ඕනේ. වැටෙන්න සමාන්තර කිරණ නෑ තව සමාන්තරකේ හදලා නෑ. ඒ නිසා සමාන්තරකේ හදාගන්න නම් සමාන්තරකේ සීමාරු කරගන්නකම් අපිට සමාන්තර කිරණ ඕනේ. සමාන්තර කිරණ తాවකාලිකව ලබා ගැනීමේ ක්‍රමයක් ලෙස තමයි අපේ ඈත පිටි වස්තුවක් පාවිච්චි කරන්නේ. එතකොට වර්ණාවලිමානයක් සීමාරු කරන එකම ක්‍රමය මේක නෙමෙයි. හැබැයි මේක උසස් පෙළ මට්ටමේ. ඔයා හිතන්න විශ්වවිද්‍යාලයේදී වර්ණාවලිමානයේ ආලෝකය පරීක්ෂණ කරන්නේ අඳුරු කාමර නැත්නම් ඩාර්ක් රූම් එකේ. ඩාර්ක් රූම් එකේ ඩිස්ටන්ස් ඔබ්ජෙක්ට් නැත්නම් දුරින් තියෙන වස්තු නැහැ. ඒතකොට ඒ වගේ ක්‍රමයකදී අපි පාවිච්චි කරන වෙනම ඒ කියන්නේ ඩාර්ක් රූම් එකේ වර්ණාවලිමානයක් ඇඩ්ජස්ට් කරගන්න අපි පාවිච්චි කරන්නේ මේ ඩිස්ටන්ස් ඔබ්ජෙක්ට් මෙතඩ් එක නෙමෙයි ළමයි. ඒකට කියන්නේ සූස්ටර්ම්-වෝක්සින් මෙතඩ් එක කියලා. ඒක වෙන ක්‍රමයක්. ඒව A level syllabus එකේ නැහැ. හැබැයි තේරුම් ගන්න මේ අපි කරන්න හදන්නේ සමාන්තර කිරණ නිරීක්ෂණයට දුරේක්ෂය සීමාවක් කෙරුවා. දැන් right. දැන් මොන්න සමාන්තරකය ඉස්සරහම කාවද හදන්නේ උපනෙට ඊට පස්සේ අවලක සීමාරු කරනවා. ඒ කියන්නේ සමාන්තර කිරණ සඳහා දුරේක්ෂය සකස් කරගන්නවා. සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සකස් කිරීමෙන් පසු තමයි සමාන්තර කිරණ නිකුත් කිරීමට සමාන්තරකය සකස් කරන්නේ. කියන්නේ අර දැන් මේ විශේෂ කර්මයේ නෙමෙයි විශේෂ කර්මයේ කියන්නේ පරීක්ෂණයේදී ආරම්භන්නේ සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සීමාරු කිරීමෙන් පසුව සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සීමාරු කිරීමෙන් පසුව සමාන්තර කිරණ ලබා දීමට සමාන්තරකය සකස් කළ යුතුයි. සමාන්තර කිරණ ලබා දීමට සමාන්තරකය සකස් කළ යුතුයි. එතකොට ඉස්සරහා දුරේක්ෂය හදලා පස්සේ සමාන්තරකය හදන්නේ. දුරේක්ෂයක් හදන පිළිවෙලක් තියෙනවා උපනත හදලා තමයි අවනත හදන්නේ. හරි. දැන් කියලා දෙන්න හදන්නේ සමාන්තර කිරණ ලබා දීමට සමාන්තරකය සකස් කරන්නේ කොහොමද කියලා. මම ළමයිට කියලා දීලා තියෙනවා මේ සමාන්තරකයේ තියෙන්නේ කාච පද්ධතියක්. එමෙ අபிසාරේ කාච පද්ධතියක් තියෙනවා. ඒක අර
කාච දෙකක සංයුක්තයක් එන්නේ පුතේ අවර්ණක කාච කියලා අපි කියන්නේ. අවර්ණක කාච. මේමයි තියෙන්නේ. මේ දෙක කාච දෙක. ඊට පස්සේ මේකේ තියෙනවා මෙන්න මෙහෙම දික් සිදුර. මෙතන මේ දික් සිදුර දළු මේ වගේ පෙන්නන්නේ. ඒක වෙන්නේ මේ පැත්තෙන් ඇවිල්ලා බලපුවම මේක හරස් කඩක් තියෙනවා. මේක ටින් එක අර සිලින්ඩරාකාර ටින් එක සමතල පෘෂ්ඨය වගේ පැත්ත. මෙතන තියෙනවා කාසි දාන්න මේ ටින් එක සිදුරක් හදලා තියෙන්නේ කාසි කැටවල. ආගේ වගේ සිදුරක්. ඒක එක තලයකට අපතමාට දෙන්නේ ඔන්න ඕක. දැන් මේකේ කාච පද්ධතිය තියෙනවා. මෙතන තියෙනවා නේද? මෙයාම හදන්න ඕනේ සමාන්තර කිරණ ලබා දෙන්න. සමාන්තර කිරණ ලබා දෙන්න මොනවා කරන්නත් කලින් මේ දික් සිදුර තමයි අපි වස්තුව කියලා ගන්න හදන්නේ. දික් සිදුර තමයි වස්තුව කියලා ගන්න හදන්නේ. දික් සිදුර වස්තුව කියලා ගන්න නම් මෙතනින් ආලෝකය යන්නේ නැහැ. ඒ නිසා මෙතන තියෙනවා ආලෝක ප්‍රභාවය. දැන් මේ ආලෝක ප්‍රභාවය නෙමෙයි පුතේ වස්තුව. අපි වස්තුව කියලා සලකන්නේ මේ දික් සිදුර. එතකොට මේ ආලෝක ප්‍රභාවයෙන් දික් සිදුරට වැටෙන ආලෝකය එතනින් එහාට පෙන්වන්නේ දික් සිදුරේ ලක්ෂණ. ඔන්න මෙතනින් එන ආලෝකය මෙහෙම යනවා. මේ විදිහට යනවා. දැන් හොඳට බලන්න. මේ ආලෝකය හරියටම මේ දික් සිදුර තියෙන්නේ කාච පද්ධතියේ නාභිය නම්. දික් සිදුර තියෙන කාච පද්ධතියේ නාභිය නම් නාභිය හරහා යන ආලෝකය කොහරහා යනවද? ප්‍රධාන අක්ෂර සමාන්තරව යනවා. ප්‍රධාන අක්ෂර සමාන්තරව යනවා. එතකොට දැන් අපි කරන්න ඕනේ මේ දික් සිදුර සමාන්තරකයේ සකසනවා කියන්නේ දික් සිදුර කාච පද්ධතියේ නාභියට ගේන්න ඕනේ. ඒව අපි දන්නේ නේද? ඒක කරන්න දැන් අපි සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය හදලා තියෙන්නේ. සමාන්තර කිරණ නිරීක්ෂණය සඳහා දුරේක්ෂය හදලා තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. සමාන්තර කිරණ නිරීක්ෂණයට අපි දුරේක්ෂය හැදුවා. දුරේක්ෂය සීමාව කරලා තියෙන්නේ. සමාන්තර කිරණ නිරීක්ෂණයට දුරේක්ෂය සීමාව කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අපි සමාන්තරකයේ දුරේක්ෂය ඒක රේඛීයව තියෙනවා. සමාන්තරකයේ හා දුරේක්ෂය ආලෝක ප්‍රභාවය දික් සිදුර අසරෙන් තියලා සමාන්තරකයේ සහ දුරේක්ෂය ඒක රේඛීයව පවත්වා ගන්නවා. එකම අක්ෂය පද්ධතිය එකම අක්ෂයේ තියෙනවා. එහෙමනම් දැන් මෙතනින් එන ආලෝකය වදිනවා කාටද? දුරේක්ෂයේ කාච පද්ධතිය. දුරේක්ෂයේ කාච පද්ධතිය වදිනවා නම් එයා මේක සමාන්තර නම් මෙතනින් එම ආලෝකය ඒක තමයි ඒතර දික් සිදුර තියෙන්න ඕනේ. මේ එන ආලෝකය මෙතනින් වර්තනය වෙලා එළියට යනවා. මෙතනින් වර්තනය වෙලා එළියට යනවා. මේ වගේ තැනකින් යන විදිහට මේ ඇහැ තියලා තියෙනවා අපි. ඇහැට තියලා. ඒකට මේව ආවා මෙතනින් ගියා. මේව ආවා මෙතෙන්ට ගියා. right. හොඳට බලන්න. දික් සිදුර කාච පද්ධතියේ නාභිය තිබුණා. දික් සිදුර කාච පද්ධතියේ නාභිය තිබුණා. සමාන්තරකයේ එළියට යන කිරණ සමාන්තරයි. දුරේක්ෂයේ සමාන්තර කිරණ ලැබුණා. හරස්කම්බි තියෙන තැනම හරස්කම්බි තියෙන මත ඒ කියන්නේ හරස්කම්බි මතම දික් සිදුරේ පැහැදිලි ප්‍රතිබිම්බයක් පේනවා. හැබැයි දුරේක්ෂයට වැටෙන කියන සමාන්තර නෙමෙයි නම් එහි ප්‍රතිබිම්බය හරස්කම්බි මත හැදෙන්නේ නැහැ. ඒ ප්‍රතිබිම්බය හරස්කම්බි මත හැදෙන්නේ නැහැ කියන්නේ උපරිත විසින් හදන ප්‍රතිබිම්බයේද හරස්කම්බි වල ප්‍රතිබිම්බයේ තියෙන තැනම නෙමෙයි.
අපි එතකොට හරස්කම්බි හොඳින් පේන්න ඇස සීරු මාරු කරගත්තාම ඒ දර්ශනපතේ වෙනත් දුරකින් තමයි දික්සිදුර තියෙන්නේ. ඒ කියන්නේ දික්සිදුර හොඳින් පේන්නේ නැහැ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? සමාන්තරකය හා දුරේක්ෂයක ඒක රේඛීයව තියාගන්න. ඒක රේඛීයව තියලා ආලෝක ප්‍රභාවය දික්සිදුර අසල තියෙනවා. දික්සිදුර අසලින් තියලා උපනත තුලින් බලනවා කවුරු දිහාද? හරස්කම්බි දිහා. ඒක හරියට පේන්න හදලා තියෙන්නේ. උපනත තුලින් හරස්කම්බි දෙස බලලා හරස්කම්බි මත දික්සිදුරේ පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් ලැබෙන තෙක් සමාන්තරක බටේ දිග සීරු මාරු කරනවා. සමාන්තරක බටේ දිග අඩු වැඩි කරනකොට අපි මෙතනින් බලන්නේ ඈත නෙමේ හරස්කම්බි දිහා. එතන දැන් කියලා දෙන්න හදන්නේ සමාන්තරකයේ සීරු මාරු ඉස්සරහා සීරු මාරු කිරීම අනුපිළිවෙලින් යන්න ඕනේ කිව්වා. මොකද අනුපිළිවෙල දුරේක්ෂය හදන්න ඕනේ. දුරේක්ෂයත් අනුපිළිවෙලක් තියෙනවා. උපනත සැකසීම අවනත සැකසීම දුරේක්ෂය හදනවා කියන්නේ මොකටද? සමාන්තර කින්ද නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සීරු මාරු කිරීම. ඊට පස්සේ දැන් සමාන්තර කින්ද නිරීක්ෂණයට අපේ ක්‍රමයේදී සමාන්තර කින්ද නිරීක්ෂණයට දුරේක්ෂය සීරු මාරු කරන්නේ සමාන්තරකෙන් සමාන්තරකින් ලබා නොදෙන වෙලාවක. ඒ නිසා අපි తాවකාලිකව සමාන්තරකින් ලබා ගන්න දුරින් පිළි වස්තුවක් පාවිච්චි කරනවා. ඊට පස්සේ තමයි දැන් සමාන්තරකයේ සීරු මාරු කර යුතුය. සමාන්තරකින් නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සීරු මාරු කිරීමෙන් පසු සමාන්තරකයේ සීරු මාරු කර යුතුය. දැන් මේ යන්නදී අපි ලියාගෙන යන්නේ අර ප්‍රැක්ටිකල් එකේ ලියන්නේ විශේෂ කරුණු වලට මේ දුරේක්ෂය සහ සමාන්තරකය දුරේක්ෂය සහ සමාන්තරකය ඒක රේඛීයව තබා 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 දල්වන ලද ආලෝක ප්‍රභාවය දික්සිදුර අසල තබන්න දල්වන ලද ආලෝක ප්‍රභාවය දික්සිදුර අසල තබන්න දික්සිදුර අසල තබන්න උපනත තුලින් හරස්කම්බි දෙස බලා උපනත තුලින් හරස්කම්බි දෙස බලා දික්සිදුරේ පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් උපනත තුලින් හරස්කම්බි දෙස බලා දික්සිදුරේ පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත ලැබෙන තෙක් දික්සිදුරේ පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත ලැබෙන තෙක් දික්සිදුරේ පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත ලැබෙන තෙක් පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත ලැබෙන තෙක් දුරේක්ෂ බටේ දිග සමාන්තරක බටේ දිග පැහැදිලි තියුණු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත ලැබෙන තෙක් සමාන්තරක බටේ දිග සීරු මාරු කළ යුතුය. මෙවිට සමාන්තර කිරණ ලබා දීමට සමාන්තරකය සීරු මාරු වී ඇත.
සමාන්තර කියන ලබා දීමට සමාන්තරකය සීරු මාරු විය. සමාන්තර කියන ලබා දීමට සමාන්තරකය සීරු මාරු වී ඇත. ඒකට සමාන්තර කියන ලබා දෙන්න සමාන්තරකය ලෑස්ති. සමාන්තර කියන ලබා දෙන්න දැන් වැඩේ හරියට තේරුම් ගන්න. සමාන්තර කියන නිරීක්ෂණය කරන දුරේක්ෂය ලෑස්ති. සමාන්තර කියන ලබා දෙන්න සමාන්තරකය ලෑස්ති. ඒතර මේ අනුපිළිවෙල මාරු කරන්න බෑ නේද? සමාන්තර කියන නිරීක්ෂණයේ සීරු මාරු දුරේක්ෂයක් නැතුව සමාන්තරකය හදන්න බෑ. එතකොට සමාන්තර කියන නැතුව දුරේක්ෂය සීරු මාරු කරන්න බෑ. ඒ නිසා තාවකාලිකව සමාන්තර කියන ලබා ගන්න ඩිජිටල් සබ්ජෙක්ට් එකක් එහෙම නැත්නම් දුරින් පිළි වස්තුවක් අපි පාවිච්චි කරනවා. right. දැන් එතකොට සමාන්තරකයේ හැදුවා දුරේක්ෂය හැදුවා ඊගාට අපි කියන්නේ දුරේක්ෂය සහ සමාන්තරකය දෙකම සීරු මාරු කිරීමෙන් පසු ප්‍රිස්ම ඵලකය මට්ටම් කළ යුතුයි. මම මේකට කියන්නේ ලෙවල් කරනවා කියන එකට එච්චර කැමති නැහැ. ලෙවල් කරන්නේ නැහැ ස්පිරිතු ලෙවලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ස්පිරිතු ලෙවලයක් පාවිච්චි කරන්න බෑ. අර එකම තලයකට ගන්න හදන්නේ. ඒක නිසා අපි ඒකට කියන්නේ ප්‍රිස්ම වේදිකාව නැත්නම් ප්‍රිස්ම ඵලකය නැත්නම් ප්‍රිස්ම මේසය සීරු මාරු කරගන්නවා. නැත්නම් මට්ටම් කරගන්නවා. කියන්නේ සමාන්තර කිරණ ලබා දීමට සමාන්තර කිරණ ලබා දීමට සමාන්තරකයේ සීරු මාරු කිරීමෙන් පසු සමාන්තර කිරණ ලබා දීමට සමාන්තරකයේ සීරු මාරු කිරීමෙන් පසු සමාන්තර කිරණ ලබා දීමට සමාන්තරකයේ සීරු මාරු කිරීමෙන් පසු ප්‍රිස්ම මේසය මට්ටම් කළ යුතුය. ප්‍රිස්ම මේසය මට්ටම් කළ යුතුය. ප්‍රිස්ම මේසය මට්ටම් කළ යුතුය. right. දැන් ප්‍රිස්ම මේසය මට්ටම් කරන විදිය කියන්න හදලා. හිතන්නකො පුතේ අපේ ප්‍රිස්ම වේදිකාව මත මම අඳිනවා මේ දෙන්නේ ප්‍රිස්ම වේදිකාව ප්‍රිස්ම වේදිකාව මත මෙහෙම ප්‍රිස්මේ තිබ්බා ප්‍රිස්ම වේදිකාව මත මෙහෙම ප්‍රිස්මේ තිබ්බා අර සමාන්තරකයේ දික්සිතුර තියෙනවා. සමාන්තරකයේ දික්සිතුරට සාපේක්ෂව සමාන්තරකයේ දික්සිතුර තියෙනවා. සමාන්තරකයේ දික්සිතුර තියෙන සිරස් රේඛාවෙම මේ ප්‍රිස්ම ධාරය තියෙන්න ඕනේ. එහෙම නැතිවුණොත් වෙන්නේ මේ පැත්තෙන් මම මෙහෙම සමාන්තරකයේ ගත්තොත් මේ පැත්තෙන් එන ආලෝකය මෙතනින් පරාවර්තන වෙලා මෙහෙට යනවා. මෙහෙන් යන ආලෝකය කොහෙන් පරාවර්තන වෙලා මෙහෙට යනවා. ඒතකොට තියෙන ලක්ෂණය තමයි මේ පැත්තෙන් බලපුවාම මෙහෙම හරස්කම්බි තියෙනවා. මේක පල්ලෙහාට ගිහින් නම් අපිට දික්සිතුර වෙන්නේ මෙහෙම. හරියටම මේ තිරස් කම්බිය මත සම්මිතිකව තිරස් කම්බිය මත සම්මිතිකව උඩට තියෙන කොටස පහළට තියෙන කොටසට සමාන වෙන්නේ නැහැ. ඒතර මේ පැත්තෙන් උඩට ගිහින් නම් අපි ගත්තත් එහෙම අපිට ලැබෙන්නේ ඔහොම නේ. මේ මෙන්න මේ தත්ත්වයේ තියෙනවා නම් අපි කියනවා ප්‍රිස්ම මේසය මට්ටම් වෙලා නැහැ. නැත්නම් ලෙවල් වෙලා නැහැ. ඒතර ප්‍රිස්ම මේසයේ හරියට වචන තේරුම් ගන්න සමාන්තර කියන නිරීක්ෂණය සහ දුරේක්ෂය සකසනවා. එතකොට ඒකට අර්ථයක් තියෙනවා. සමාන්තර කියන නිරීක්ෂණය සහ දුරේක්ෂය සීරු මාරු කරනවා කියන්නේ රැට කියන සමාන්තරයි එළියට යන කියන සමාන්තරයි කියන එක නෙමෙයි. ඒ වගේම
සමාන්තර කියන නිකුත් කිරීමට තමයි සමාන්තරකය කියන එක සකස් කරන්නේ. දැන් අපි කතා කරන්න හදන්නේ ප්‍රිස්ම වේදිකාව මට්ටම් කිරීම. ප්‍රිස්ම වේදිකාව මට්ටම් කිරීම කියන එකෙන් අදහස් කරන්නේ මේ සමාන්තරකයෙන් පිටවන ආලෝකය තියෙනවානේ. මේ සමාන්තරකයෙන් පිටවන ආලෝකය ප්‍රිස්ම පෘෂ්ඨයට හරියටම ලම්බක තලයක තියෙනවා. එහෙම වුණොත් තමයි අපි කියන්නේ මෙන්න මේ විදිහට අසමමිතිකව ලැබෙන්නේ නැති වෙනවා. එහෙනම් ප්‍රිස්ම වේදිකාව මට්ටම් කරන්න පාවිච්චි කරන්නේ ප්‍රිස්මේ තියන්නේ ප්‍රිස්මේ වේදිකාව උඩ තියෙනවා. ප්‍රිස්මේ වේදිකාව උඩ තියෙනකොට මේ ප්‍රිස්ම වේදිකාවේ තියෙනවා ප්‍රිස්ම වේදිකාව වෘත්තාකාරයි. මේ වෘත්තාකාර ප්‍රිස්ම වේදිකාව මත තියෙන අපතේ ස්ක්‍රූ පැන තුන. මේ ස්ක්‍රූ පැන තුන එන්නේ කොහොමද? මේ වේදිකාව අර පදට නැත්නම් ආධාරකයට සවි කරන්නේ මේ ස්ක්‍රූ පැන. හැබැයි ඍජුවම මේ ස්ක්‍රූ පැන වලින් නෙමෙයි හයි කරන්නේ අතරට දානවා සර්පිල දුන්නු. ඒතකොට ස්ක්‍රූප්ව හිර කරනකොට එතනින් පොඩ්ඩක් පල්ලෙහාට යන්න පුළුවන්. ස්ක්‍රූප්ව බුරුල් කරනකොට එතනින් ඉහළට යන්න පුළුවන්. අපි මේ තුන් දෙනාට නම දාගමු P Q R කියලා. මේ ස්ක්‍රූප් පැන තුන P Q R. ප්‍රිස්ම වේදිකාව මට්ටම් කරනකොට වේදිකාවේ තියෙනවා P Q R කියලා ස්ක්‍රූප් පැන තුනක්. මේ ස්ක්‍රූප් පැන තුන තියෙන්නේ සමපාද ත්‍රිකෝණයේ ශීර්ෂවල. ස්ක්‍රූප් පැන තුන තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල. මේ ප්‍රිස්මේ නෙමෙයි ඇන්දේ. මේ ඇන්දේ වේදිකාවේ තියෙන ස්ක්‍රූප් පැන තුන. අපි වේදිකාව මත ප්‍රිස්මේ තියන්න ඕනේ විදියක් තියෙනවා. වේදිකාව දැන් අපේ වේදිකාව මත තියෙන ප්‍රිස්මේ වර්තක පෘෂ්ඨය නෙමෙයි පුතේ ආධාරක පෘෂ්ඨය. වේදිකාව මත ප්‍රිස්මේ තියෙනකොට වෙන්න ඕනේ මූලිකම ලක්ෂණ තමයි එක ශීර්ෂයක් මේ වේදිකාවේ කේන්ද්‍රයට එනවා. එක ශීර්ෂයක් වේදිකාවේ කේන්ද්‍රයට එනවා. දෙවෙනි කාරණාව තමයි වර්තක පෘෂ්ඨ තුනේ එකක් ස්ක්‍රූප් පැන දෙකක් යාන්ත්‍රක රේඛාවට ලම්බ කරේනවා. එහෙමනම් මෙන්න මේ පෘෂ්ඨය ස්ක්‍රූප් පැන දෙකක් යාන්ත්‍රක රේඛාවට ලම්බකයි. ප්‍රිස්ම ශීර්ෂය වේදිකාවේ කේන්ද්‍රය මතට එනවා. ඒකට අපි මොකද්ද කරන්න ඕනේ? ඉස්සරහාම ප්‍රිස්ම ඵලකය ලෙවල් කරන එක නැත්නම් මට්ටම් කිරීමේදී ප්‍රිස්ම ඵලකයේ තියෙන සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල තියෙන ස්ක්‍රූප් වෙන ප්‍රයෝජනයට ගන්නවා. කියන්නේ ප්‍රිස්ම වේදිකාවේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල වූ ප්‍රිස්ම වේදිකාවේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල වූ ස්ක්‍රූප් ඇන තුනක් පවතී. ප්‍රිස්ම වේදිකාව මට්ටම් කිරීමට වේදිකාව මත ප්‍රිස්මයෙන් තැබීමේදී ප්‍රිස්ම ශීර්ෂය වේදිකාවේ කේන්ද්‍රයේ තිබිය යුතු අතර ප්‍රිස්ම ශීර්ෂය වේදිකාවේ කේන්ද්‍රයේ තිබිය යුතු අතර
එක් වර්තක පෘෂ්ඨයක් එක් වර්තක පෘෂ්ඨයක් එක් වර්තක පෘෂ්ඨයක් එක් වර්තක පෘෂ්ඨයක් ඇන දෙකක් යා කරන රේඛාවට එක් වර්තක පෘෂ්ඨයක් ඇන දෙකක් යා කරන රේඛාවට ලම්බක විය යුතුය. එක් වර්තක පෘෂ්ඨයක් ඇන දෙකක් යා කරන රේඛාවට ලම්බක විය යුතුය. ඇන දෙකක් යා කරන රේඛාවට ලම්බක විය යුතුය. අපි අර විශේෂ කරුණු ලියන්න ගන්නවානේ. දෙකක් ලියුවානේ. උපනිත සැකසී දැන් තුනක් ලියුවා. උපනිත සැකසීම පිළිබඳව කතා කරනකොට එකක් ලියුවා. අවනිත සැකසීම පිළිබඳව කතා කරනකොට එකක් ලියුවා. ඊට පස්සේ සමාන්තරකයේ සීරුමාරු කිරීම කියන එකේදී තව එකක් ලියුවා. එහෙනම් දැන් මේකත් ඇඳ ගන්නකො හතරවෙනි එක. ඔය එතකොට මේ එක වර්තක පෘෂ්ඨයක් ඇන දෙකක් යා කරන රේඛාවට ලම්බකව තිබ්බහම තියෙන වාසිය තමයි ඇන තුනෙන් එකක් නියතව තියලා අනිත් දෙන්න විතරක් සීරු මාරු කරලා වේදිකාව මට්ටම් කරන්න පුළුවන්. යන්න මේ විශේෂ කාරණයක් දෙන්නේ වර්තක පෘෂ්ඨයක් වර්තක පෘෂ්ඨයක් වර්තක පෘෂ්ඨයක් ඇන දෙකක් යා කරන රේඛාවට වර්තක පෘෂ්ඨයක් ඇන දෙකක් යා කරන රේඛාවට ලම්බකව තැබීමෙන් වර්තක පෘෂ්ඨයක් ඇන දෙකක් යා කරන රේඛාවට ලම්බකව තැබීමෙන් එක් ඇනයක් නොවෙනස්ව තබා ගැනීමෙන් එක් ඇනයක් නොවෙනස්ව තබා ගැනීමෙන් එක් ඇනයක් නොවෙනස්ව තබා ගැනීමෙන් එක් ඇනයක් අනෙක් ඇන දෙක සීරු මාරු කිරීමෙන් අනෙක් ඇන දෙක සීරු මාරු කිරීමෙන් වේදිකාව මට්ටම් කළ හැක. වේදිකාව මට්ටම් කළ හැක. වේදිකාව මට්ටම් කළ හැක. එතකොට මේ කේන්ද්‍රයට එන්න හේතුව තමයි කියන්නේ සමාන්තරකය හා දුරේක්ෂය ඒකරේඛීය විට සමාන්තරකය හා දුරේක්ෂය ඒකරේඛීය විට සමාන්තරකය හා දුරේක්ෂය ඒකරේඛීය විට සමාන්තරකයෙන් නික්මෙන කිරණ සමාන්තරකයෙන් නික්මෙන කිරණ වේදිකාවේ සමාන්තරකයෙන් නික්මෙන කිරණ වේදිකාවේ කේන්ද්‍රය ප්‍රදේශය හරහා ගොස් කේන්ද්‍රය ප්‍රදේශය හරහා ගොස් දුරේක්ෂය වෙත ගමන් කරයි. දුරේක්ෂය වෙත ගමන් කරයි. දුරේක්ෂය වෙත ගමන් කරයි. වේදිකා ප්‍රිස්ම ශීර්ෂය වේදිකාවේ කේන්ද්‍රය අසල ප්‍රිස්ම ශීර්ෂය වේදිකාවේ කේන්ද්‍රය ආසන්නයේ තබා වේදිකාවේ කේන්ද්‍රය ආසන්නයේ තබා ඒ සමාන්තරකයේ දෙසට යොමු කිරීමෙන් ඒ සමාන්තරකයේ දෙසට යොමු කිරීමෙන් ඒ සමාන්තරකයේ දෙසට යොමු කිරීමෙන් දෙපස පෘෂ්ඨ මතට එකම තීව්‍රතාවයකින්
දෙපස පෘෂ්ඨ මතට එකම තීව්‍රතාවයකින් ආලෝකයේ පතනය වන අවස්ථාව ලබා ගත හැකියි. ආලෝකයේ පතනය වන අවස්ථාව ලබා ගත හැකියි. හරි දෙක තමයි. ඒතර ප්‍රිස්මයක වැඩිම තීව්‍රතාවයකින් ආලෝකය වැටෙන්නේ. ඔය ශීර්ෂයේ කේන්ද්‍රයේ තියෙන පැත්තට වෙන්න තිබ්බොත් එහෙම නැත්නම් වෙන පැත්තකට වෙන්න තිබ්බොත් මේ ලම්බක වෙන්න ටිකක් අහකට දුරට වෙන්න තිබ්බොත් ඒතර ප්‍රිස්ම පෘෂ්ඨ වලට වැටෙන්නේ අඩු තීව්‍රතාවයක්. එහා පැත්තේ පෘෂ්ඨයට ගොඩක් අඩු වෙනවා. right. ඒතර වේදිකාව මත ප්‍රිස්මයේ තියන්න නීතියක් තියෙනවා. එකක් වර්තක පෘෂ්ඨ තුනෙන් එකක් ප්‍රිස්ම දෙකක් යා කරන එකට ලම්බක වෙන්න ඕනේ. ශීර්ෂයේ වේදිකාවේ කේන්ද්‍රය අසලට එන්න ඕනේ. right. දැන් මම හදලා තියෙන්නේ ප්‍රිස්මය. මේක අර ස්කෘප් තුන අඳින්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒක අඳින්නේ ස්කෘප් තුන අඳින්නේ වේදිකාව මත ප්‍රිස්මේ තියෙන කතාව කියනකොට විතරයි. මෙතන තියෙනවා පුතේ දික්සිදුර, ඒ කියන්නේ සමාන්තරකයේ තියෙනවා. සමාන්තරකයෙන් ආලෝක ප්‍රභාවය තියෙනවා. දැන් මෙතන ආලෝක ප්‍රභාවයෙන් එනවා ආලෝකය. මම කියවනේ හරියට මෙන්න කිම කදම්මේ දෙකට බෙදා ගන්න වගේ හින්ද තමයි මෙහෙම තිබ්බේ. මෙතෙන්ට එනවා. මෙහෙම එනවා. ආංශික පරාවර්තනය. මෙතනින් එනවා ආංශික පරාවර්තනය. ඒතර මෙතෙන්ට දුරේක්ෂය ගෙනල්ලා දුරේක්ෂය මෙතෙන්ට ගෙනල්ලා ඔබට බලපුවාම ඔබට ලැබෙන්නේ මෙන්න මේ වගේ නම්. ඒ කියන්නේ ප්‍රිස්ම වේදිකාව මට්ටම් වෙලා නැහැ. ප්‍රිස්ම වේදිකාව මට්ටම් වුණා නම් දික්සිදුරේ ප්‍රතිබිම්බේ තිරස් හරස් කම්බිය මත සමමිතිකව තිරස් එක නෙමෙයි තිරස් හරස් කම්බියෙන් සමමිතිකව කොටස් දෙකකට බෙදෙනවා. මේක බලපුවම ඔයාලට පැහැදිලිවම පේනවා මේක සම්මිතික නැහැ. එහෙනම් මේ පැත්තෙන් මෙතෙන්ට වැටෙන ආලෝක කිරණය මේ මානසික පරාවර්තනයෙන් ලක් වෙලා ගිහිල්ලා ඔබ මෙතනින් දුරේක්ෂයේ තිබ්බහම අන්න එතරම් ඔයාලට පේනවා. එතන අපි හිතමු පේන්නේ මෙහෙම. මේක බලපුවම ඔබට පැහැදිලි තිරස් හරස් කම්බි මත සම්මිතික නැහැ කියලා නේ. තිරස් හරස් කම්බි මත සම්මිතික නැහැ. ඒ කියන්නේ මේ ප්‍රිස්ම වේදිකාව මට්ටම් වෙලා නැහැ. මොකද්ද කරන්නේ? අර ප්‍රිස්ම ශීර්ෂය දුරේක්ෂය සමාන්තරකයේ දෙසට යොමු කරලා පෘෂ්ඨවල ආංශික පරාවර්තනයෙන් ගොඩනගන ප්‍රතිබිම්බ දුරේක්ෂයේ භාවිතා කරන පෘෂ්ඨ ආංශික පරාවර්තනයෙන් ගොඩනගන දික්සිදුරේ ප්‍රතිබිම්බ හොයා ගන්නවා. කියන්නේ ප්‍රිස්ම ශීර්ෂය සමාන්තරකයේ දෙසට යොමු කොට දුරේක්ෂයේ පිහිටීම වෙනස් කරමින් දෙපස් ප්‍රිස්මේ දෙපස වර්තක පෘෂ්ඨ දෙක ආංශික පරාවර්තනයෙන් ගොඩනගන
ආංශික පරාවර්තනයෙන් ගොඩනගන දික්සිදුරේ ප්‍රතිබිම්බ පරීක්ෂා කළ යුතුය. නැත්නම් නිරීක්ෂණය කළ යුතුය. දික්සිදුරේ ප්‍රතිබිම්බ 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 නිරීක්ෂණය කළ යුතුය. දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය මත දික්සිදුරේ ප්‍රතිබිම්බය තිරස් හරස් කම්බිය මත සමමිතිකව ලැබෙන තෙක් ඉස්කෘප්පු සීරු මාරු කළ යුතුය. ප්‍රතිබිම්බ දෙකම තිරස් හරස් කම්බිය මත සමමිතික නම් ප්‍රිස්ම වේදිකාව මට්ටම් වී ඇත. Right. දැන් අපි විශේෂ කරුණු වලට යනවා. විශේෂ කරුණු වල අදගන්න මේ ප්‍රිස්ම වේදිකාව මට්ටම් වෙලා නම් මේ වෙන්නේ ඉස්සරහා මේව ලැබුණාට මට්ටම් කරාට පස්සේ හරියට සම්මිතිකව ලැබෙනවා. මට්ටම් කරාට පස්සේ හරියට සම්මිතිකව ලැබෙනවා. උඩට දෙන ප්‍රමාණය පළහැර දෙන ප්‍රමාණයට සමානයි. ලෙවල් කරාට පස්සේ මොකද තමයි ලැබෙන්නේ නේ? අදගන්න මේ රූපේ විශේෂ කාරණා වල පොඩක් තියෙනවා කියලා දෙන්න. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ප්‍රිස්ම වේදිකා මට්ටම් කරනකොට අපි ගන්නේ ආංශික පරාවර්තනය. ඒක නිසා වැඩි හොඳයි මෙන්න මේ තුන්වෙනි පෘෂ්ඨය රළු කරන ලද ප්‍රිස්මයක්. ඒ කියන්නේ grounded surface එකක් තියෙන ප්‍රිස්මයක් ගත්තොත්. එහෙම නැත්නම් මේක වර්ධනය වෙලා එනවත් තේරෙන්න පුළුවන්. ඒකට ප්‍රිස්ම වේදිකාව මට්ටම් කරනකොට ආංශික පරාවර්තක කිරණ පරීක්ෂා කරන නිසා වර්ධිත කිරණ දුරේක්ෂය තුලින් නොපෙනෙන්න ඕනේ. දුරේක්ෂය තුලින් බලපුවම වර්ධිත කිරණ නොපෙනෙන්න ඕනේ. ඒ නිසා තුන්වෙනි පෘෂ්ඨය රළු කරන ලද ප්‍රිස්මයක් නම්
වැඩි හොඳයි. කියන්නේ ප්‍රිස්ම වේදිකාව මට්ටම් කිරීමේදී ආංශික පරාවර්තිත කිරණ යොදා ගන්නා නිසා වර්ධිත කිරණ දුරේක්ෂයට ඇතුළු වීම වළක්වා ගත යුතුය. වර්ධිත කිරණ දුරේක්ෂයට ඇතුළු වීම වළක්වා ගත යුතුය. එබැවින් තුන්වන වර්තක පෘෂ්ඨය රළු සමහරු කියනවා රළු කරලා කියලා, සමහරු කියනවා හැඩි කරලා කියලා. හැඩි කියන වචනේ හැඩි රළු වරකට හැඩි කරන ලද ප්‍රිස්මයක්. තුන්වන වර්තක පෘෂ්ඨය රළු කරන ලද ප්‍රිස්මයක් භාවිත කිරීම වඩා සුදුසු වේ. එතකොට දැන් මෙතනදී ප්‍රිස්ම වේදිකාව මට්ටම් කරනකොට වර්තනයක් ආංශික පරාවර්තිත කිරණනේ ගන්නෙ. ඒක නිසා මේ වර්ණ වලට වෙන්වීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිසා ආලෝක ප්‍රභවය ලෙස ඒක වර්ණ ආලෝක ප්‍රභවයක් වුණත් කමන්නේ, වර්ණ මිශ්‍රිත සුදු ආලෝකයේ නිකුත් කරන ප්‍රභවයක් වුණත් කමන්නේ. මොකද පරාවර්තිත කිරණනේ සැලකිල්ල ගන්නේ වර්තනයක් නෙමෙයි, වර්තනයේදීනේ වර්ණ අපකිරණයකට ලක් වෙන්නේ. දැන් ප්‍රිස්ම වේදිකාව මට්ටම් කිරීමේදී පරාවර්තිත කිරණ සලකන බැවින් වර්ණ අපකිරණයක් සිදු නොවේ. එබැවින් ආලෝක ප්‍රභවය ලෙස සුදු ආලෝක ප්‍රභවයක් වුවද භාවිත කළ ගොඩක් ළමයි පඩලිවලට ගන්න එකක් තමයි මේ දික්සිදුරේ ප්‍රතිබිම්බය සිරස්හරස්කම්බි මත සම්මිතිකව ලැබුණ නැත්නම් මොකද්ද කරන්නේ කියලා. ඒක කරන්න දුරේක්ෂය පොඩ්ඩක් එහාට එහාට භ්‍රමණය කරපුවාම දුරේක්ෂය භ්‍රමණය කරනකොට සිරස්හරස්කම්බි මත ලැබෙන්න පුළුවන්. ඊට වම් පැත්තෙන් ලැබෙන්න පුළුවන්. ඊට දකුණු පැත්තෙන් ලැබෙන්න පුළුවන්. එතකොට මේ වේදිකාව සිරස්හරස්කම්බිය මත සම්මිතිකව ලැබෙන්නේ නැහැ කියන එක වේදිකාව මට්ටම් නොවීමට හේතුවක් නෙමෙයි. එතකොට සිරස්හරස්කම්බිය මත සම්මිතිකව ලැබෙන්නේ නැත්නම් වාඩ කරන්නේ දුරේක්ෂය පොඩ්ඩක් භ්‍රමණය කරලා සිරස්හරස්කම්බිය මතට ගන්න එක. සම්මිතිකව ලබා ගන්න එක. හැබැයි මෙතන අර වේදිකාව මට්ටම් වීම කියන එකට බලපාන්නේ තිරස්හරස්කම්බිය මත සම්මිතිකව ලැබෙන්නේ නැති එක විතරයි. පැහැදිලි කරන්නේ ඒක ආකාරව. දික්සිදුරේ ප්‍රතිබිම්බය
තිරස් හරස්කම්බිය මත සමමිතික නොවේ නම් තිරස් හරස්කම්බිය මත සමමිතික නොවේ නම් වේදිකා මට්ටම් වී නොමැත. තිරස් හරස්කම්බිය මත සමමිතික නොවේ නම් වේදිකාව මට්ටම් වී නොමැත. දුරේක්ෂය භ්‍රමණය කරන විට සිරස් හරස්කම්බියට සාපේක්ෂව දික්සිදුරේ ප්‍රතිබිම්බය පවතින පිහිටීම වෙනස් වන නිසා අවශ්‍ය නම් දුරේක්ෂය භ්‍රමණය කිරීමෙන් සිරස් හරස්කම්බි මත සමමිතික වන ලෙස එය ලබාගත උදේ මෙතන මේ දික්සිදුරේ පළල වෙනස් වෙනකොට මේ සිරස් හරස්කම්බියේ අපිට දික්සිදුරේ පළල වෙනස් වෙනකොට ප්‍රතිබිම්බයේ පළලත් වෙනස් වෙනවා. දික්සිදුරේ පළල වැඩි වෙනකොට ප්‍රතිබිම්බයේ පළල වැඩි වෙනවා. ඒ කියන්නේ පෙනෙන දික්සිදුරේ ප්‍රතිබිම්බයේ පළල වැඩි වෙනවා. දික්සිදුර ගොඩාක් පළල් වුණා. දික්සිදුර ආනත වෙලා තිබුණා. හරස්කම්බියේ මේ ප්‍රතිබිම්බය හරස්කම්බිය වලට ආනතව ලැබෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දික්සිදුර ඇලවෙලා තිබුණා. සමාන්තරකේ බඳට සාපේක්ෂව දික්සිදුර ඇලවෙලා තිබුණා. මෙතනින් හරස්කම්බිය මත පේන දික්සිදුරේ ප්‍රතිබිම්බය ආනතව පේනවා. එතකොට දික්සිදුර ගොඩාක් ප්‍රමාණයෙන් වැඩි වුණා. අපිට මේකේ පැහැදිලි දික්සිදුරේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න බැරුව යනවා. ඒතකොට සමහරවිට ඒවා ඇලවෙලා විකෘති වෙලා පේන්නේ තියෙනවා. ඒ නිසා සමාන්තරකේ බඳට සාපේක්ෂව දික්සිදුර ආනත වෙලා තිබුණා. දික්සිදුරේ ප්‍රතිබිම්බය ලැබෙන්නේ ආනතවමයි. ඒතකොට ඒවා මෙතන සීල මාරු කරලා කරන්න බෑ. ඒක කරන්න ඕනේ අර දික්සිදුර තියෙන තැන වෙනස් කරලා. කියන්නේ සමාන්තරකයේ බඳට සාපේක්ෂව දික්සිදුර ආනතව පවතී නම් දුරේක්ෂය තුලින් පෙනෙන දික්සිදුරේ ප්‍රතිබිම්බයද ආනතව වේ. දික්සිදුරේ ප්‍රතිබිම්බයද ආනත වේ. ධර්මයේ දික්සිදුර ගොඩාක් ප්‍රමාණයෙන් විශාල වුණා. එකක් අපිට දුරේක්ෂයෙන් බලන දික්සිදුර නිරීක්ෂණය කරන්න බැරි වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි සමහර දික්සිදුර නියම් ආනතව වගේ එම වෙනස් විදියකට තියෙන තත්ත්වයට වඩා වෙනස් විදියකට ප්‍රතිබිම්බය ලැබෙන්න පුළුවන්. ඒ වෙන්නේ හේතුව තමයි මෙතන අපේ දික්සිදුරේ අර ආලෝක ප්‍රභාවයෙන් ලබා දෙන ආලෝකය දික්සිදුර වැදලා ඒකේන ආලෝකයනේ ගන්නෙ. ඒ නිසා දික්සිදුරේ ප්‍රමාණය ගොඩාක් විශාල වුණා.
අපිට මෙතනින් යම් පැහැදිලි දික්සිදුරේ පැහැදිලි ප්‍රතිබිම්බයක් දකින්න දරව යන්න ඉඩ තියෙනවා. එන්න දික්සිදුර ඉතා විශාලව දික්සිදුර ඉතා විශාලව දුරේක්ෂය තුලින් බැලූ විට දුරේක්ෂය තුලින් බැලූ විට දික්සිදුරේ බොඳ වූ ප්‍රතිබිම්බයක් දික්සිදුරේ බොඳ වූ ප්‍රතිබිම්බයක් හෝ දික්සිදුරේ බොඳ වූ ප්‍රතිබිම්බයක් හෝ හරස් කම්බි වලට සාපේක්ෂව ආනත ප්‍රතිබිම්බයක් හරස් කම්බි වලට සාපේක්ෂව ආනත ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය විය හැකියි හරස් කම්බි වලට ආනත ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය විය හැකියි. එතකොට මේ කතා කරේ අර විශේෂ කරුණු වල ප්‍රිස්ම වේදිකාව මට්ටම් කරනකොට අපි කතා කරන්න ඕනේ විශේෂ කරුණු ටික. තාම අපි පරීක්ෂණයේ ඉන්නේ. ඒ පරීක්ෂණයේ නම තමයි වර්ණාලිමානයේ සීරුමාරු කිරීම, සීරුමාරු කිරීම සහ ප්‍රිස්ම කෝණය සෙවීම. ඒතර වර්ණාලිමානයේ සීරුමාරු කරනකොට කරන්න ඕන අනුපිළිවෙල දුරේක්ෂය, සමාන්තරකය, ප්‍රිස්ම වේදිකාව. දුරේක්ෂය හදන්න ඕන අනුපිළිවෙල තමයි උපනෙත අවනෙත උපනෙත හදලා අවනෙත හදලා සමාන්තරකය හදලා වේදිකාව මට්ටම් කරන්න ඕනේ. ඒකේ ඊගාට දෙන්නේ සීරුමාරු කිරීම සහ ප්‍රිස්ම කෝණය අගය සෙවීම. ඒත් අපි කියන ප්‍රිස්ම වේදිකාව මට්ටම් කරලා ඉවර වුණාට පස්සේ එයාලා ආංශික පරාවර්තනයෙන් හැදෙන ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරන්න දුරේක්ෂය ගිනිච්චාම ඒ තැන්වල තිබුණු පරිමාණ පාඨාංකය T1 සහ T2 ලබා ගන්න. මම ආයෙත් කියනවා ප්‍රිස්ම වේදිකාව මට්ටම් කිරීම අවසානයේදී ප්‍රිස්ම වේදිකාව මට්ටම් කරන්න අපේ දික්සිදුරේ ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරනවා. එතකොට ඒ දික්සිදුරේ ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරන දුරේක්ෂය යම් පිටුමකට ගෙනියනවනේ. ඒ අවස්ථා දෙකේදී දුරේක්ෂය ඒ පිටුම වල පවතිනකොට පරිමාණ පාඨාංකය T1 සහ T2 ලබා ගන්නවා. T1 සහ T2 ලබාගෙන T1 සහ T2 ඇසුරෙන් දුරේක්ෂයේ භ්‍රමණ කෝණය බීටා හොයාගන්නවා. T1 සහ T2 ඇසුරෙන් දුරේක්ෂයේ භ්‍රමණ කෝණය බීටා හොයාගන්නවා. ඒතර දුරේක්ෂයේ භ්‍රමණ කෝණය දැන් අපි දන්නවානේ මෙතන ගෙනිච්ච කියලා. දුරේක්ෂයේ භ්‍රමණ කෝණය බීටා හොයාගෙන දෙකෙන් බෙදලා ප්‍රිස්ම කෝණය හොයාගන්නවා. යන්න ප්‍රිස්ම වේදිකාව දැන් පරීක්ෂණයේ ලියන්නේ ප්‍රිස්ම වේදිකාව මට්ටම් කිරීම අවසානයේදී ප්‍රිස්ම වේදිකාව මට්ටම් කිරීම අවසානයේදී ආංශික පරාවර්තනයෙන් ගොඩනැගූ ප්‍රිස්ම වේදිකාව මට්ටම් කිරීම අවසානයේදී ආංශික පරාවර්තනයෙන් ගොඩනැගූ දික්සිදුරේ ප්‍රතිබිම්බ දෙක නිරීක්ෂණය කරන අවස්ථාවේදී 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 පරිමාණ පාඨාංක T1 සහ පරිමාණ පාඨාංක T1 සහ T2 පරිමාණ පාඨාංක T1 සහ T2 ලබා ගත යුතුය. පරිමාණ පාඨාංක T1 සහ T2 ලබා ගත යුතුය. පරිමාණ පාඨාංක T1 සහ T2 ලබා ගත යුතුය. එමගින් දුරේක්ෂයේ භ්‍රමණ කෝණය බීටා
එමගින් දුරේක්ෂයේ භ්‍රමණ කෝණය බීටා සොයාගත යුතුයි. එමගින් දුරේක්ෂයේ භ්‍රමණ කෝණය බීටා සොයාගත යුතුයි. දුරේක්ෂයේ භ්‍රමණ කෝණය බීටා සොයාගත යුතුයි. බීටා දෙකෙන් බෙදීමෙන් වර්තක කෝණය හෙවත් බීටා දෙකෙන් බෙදීමෙන් වර්තක කෝණය හෙවත් ප්‍රිස්ම කෝණය බීටා දෙකෙන් බෙදීමෙන් වර්තක කෝණය හෙවත් ප්‍රිස්ම කෝණය සොයාගත යුතුයි. බීටා දෙකෙන් බෙදීමෙන් වර්තක කෝණය හෙවත් ප්‍රිස්ම කෝණය සොයාගත යුතුය. දැන් ආයමත් යන විශේෂ කරුණු වලට මේ පරිමාණ පාඨාංග වලින් භ්‍රමණ කෝණය ගන්න යනකොට අනේ මන් දන්නේ මේ රවුම කියන එක තේරෙන්නේ නැති වුණා. මාන අමුතු කතන්දර කියනවා. ඉතින් මේ වර්ණාලිමානයේ ප්‍රධාන පරිමාණය වෘත්තාකාරයි. වර්ණාලිමානයේ ප්‍රධාන පරිමාණය වෘත්තාකාරයි. එහෙනම් මේක බිඳුව, මේක 90, මේක 180, මේක 260, එතකොට මේක 360. එතකොට වර්ණාවලිමානයේ ප්‍රධාන පරිමාණය වෘත්තාකාරයි. ඒක ක්‍රමාංකනය කරලා තියෙන දක්ෂිණාවර්තක. මේ වර්නියරේ ක්‍රමාංකනය කරලා තියෙන්නේ දක්ෂිණාවර්තක. එහෙනම් ඔන්න හිතන්න වර්නියරේ මෙතන තියෙනකොට දුරේක්ෂයේ මෙතන තියෙනකොට පරිමාණ පාඨාංකය T1. අපි හිතනවා මෙතන තියෙනකොට පරිමාණ පාඨාංකය T2. එතකොට මේ T1 කියන එක ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ. T1 කියන්නේ පුතේ බිඳුවේ ඉඳලා මෙතනට තියෙන කෝණය. T2 කියන්නේ බිඳුවේ ඉඳලා මෙතනට තියෙන කෝණය. එතකොට T1 කියන එක T1 සහ T2 හරියට තේරුම් ගන්නකොට මම මෙතන ගන්නම් මේක T1 මෙතන ගන්නම් මේ තියෙන T2. T1 කියන්නේ මෙන්න මේ කෝණය. මේක තමයි T1 කියන්නේ. T1 කියන්නේ කෝණය. එතකොට T2 කියන්නේ පුතේ මේ කෝණය. T2 කියන්නේ කෝණය. ඒක තේරුම් ගන්න. මොකද පරිමාණය දක්ෂිණාවර්තයි ප්‍රධාන පරිමාණය දක්ෂිණාවර්තයි වර්ණීය පරිමාණය දක්ෂිණාවර්තයි. එතකොට පාඨාංකයක් කියවුවොත් ඒ පාඨාංකයෙන් මගින් ලබා දෙන්නේ බිඳුවේ ඉඳලා එතනට එනකොට දක්ෂිණාවර්තව කැරකිලා තියෙන කෝණය. දැන් මේ පාඨාංක මගින් භ්‍රමණ කෝණය හොයන්න යනකොට දුරේක්ෂය මේ පිටුමේ සිට අනිත් පිටුමට යනකොට ඔයාලට කියනවා බිඳුව හරහා ගියේ නැහැ. ඉතින් බිඳුව හරහා ගියේ නැත්තම් මෙතන තිබුණු එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ මෙහෙන්නේ. ඒතර ඔයා දන්නවා T1 කියන්නේ මේ කෝණය. මෙතන ඉඳලා මෙතන තියෙන කෝණය T2. එහෙනම් T2කින් T1 අඩු කරපුවාම භ්‍රමණ කෝණය ලැබෙනවා. T2කින් T1 අඩු කරපුවාම වඩා විශාල එකකින් මෙතන තියෙනකොට පාඨාංකය T1 මෙතන තියෙනකොට පාඨාංකය T2 දුරේක්ෂය භ්‍රමණය කරනකොට එක් පිහිටමක සිට අනෙක් පිහිටමට දුරේක්ෂය රැගෙන යාමට දුරේක්ෂය භ්‍රමණය කරන විට දුරේක්ෂය ප්‍රධාන පරිමාණය නැත්නම් වර්නියරේ ප්‍රධාන පරිමාණය බිඳුව හරහා එක පැත්තකින් අනිත් පැත්තට ගියේ නැහැ කිව්වොත් විශාල පාඨාංකයෙන් කුඩා පාඨාංකය අඩු කරලා දුරේක්ෂය භ්‍රමණ කෝණය ලබා ගන්න පුළුවන්. බැරි වෙලාවත් ඔක බිඳුව හරහා ගියා කිව්වම මෙතන මේ ටික නෙන්නේ. ඒ ලොකු එකෙන් පොඩි එක අඩු කරපුවම අනිත් පැත්තක තියෙනවානේ. ඔයා දන්නවනේ රවුමකට එක තැනකින් අනිත් පැත්තට දෙපැත්තෙම යන්න පුළුවන්. ඒතකොට අපිට ඕන පැත්තෙන් මේ අනිත් පැත්තෙන් ගිය කෝණේ දන්නවනම් 360න් අඩු කරපු ගමන් අර අපි ගිය පැත්තෙන් ලැබෙන කෝණය තියෙනවා නේද? මම ආයෙමත් කියනවා. එතකොට දුරේක්ෂය එක පිහිටුමක සිට තවත් පිහිටුමකට රැගෙන යනකොට වර්නියරේ බිඳුව එහෙම නැත්නම් දුරේක්ෂය දෙක මේකයි වර්නියරේ දුරේක්ෂයකට සවි කරලා තියෙන්නේ. දුරේක්ෂය නැත්නම් වර්නියරය ප්‍රධාන පරිමාණ බිඳුව හරහා ගියේ නැහැ කියලා කියනවා නම්
වඩා විශාල පාඨාංකයෙන් කුඩා පාඨාංකය අඩු කිරීමෙන් ප්‍රමණ කෝණය ලබා ගන්න පුළුවන්. බිංදුව හරහා ගියා කියනවා නම් විශාල පාඨාංකයෙන් කුඩා පාඨාංකය අඩු කරලා එන උත්තරය කියන්නේ අපිට ඕනේ පැත්ත එක නෙමෙයි අනිත් පැත්ත එකනේ. එහෙනම් 360න් ඒක අඩු කරපුවාම තමයි ප්‍රමණ කෝණය ලැබෙන්නේ. විශේෂ කර්මයක් ගැන සාකච්ඡා කරන්න කිව්වේ මේකත් අඳගන්න. වර්ණාවලි මානයක ප්‍රධාන පරිමාණය හා වර්ණීය පරිමාණය යන දෙකම වර්ණාවලි මානයක ප්‍රධාන පරිමාණය හා වර්ණීය පරිමාණය යන දෙකම දක්ෂිනාවර්තව ක්‍රමාංකනය කොට ඇත. දක්ෂිනාවර්තව ක්‍රමාංකනය කොට ඇත. දක්ෂිනාවර්තව ක්‍රමාංකනය කොට ඇත. දක්ෂිනාවර්තව ක්‍රමාංකනය කොට ඇත. එක් පිහිටුමක සිට අනෙක් පිහිටුමට එක් පිහිටුමක සිට අනෙක් පිහිටුමට දුරේක්ෂය රැගෙන යන විට එය ප්‍රධාන පරිමාණ ශුන්‍ය හරහා ගමන් නොකලේ නම් ප්‍රධාන පරිමාණ ශුන්‍ය හරහා ගමන් නොකලේ නම් විශාල පාඨාංකයෙන් කුඩා පාඨාංකය අඩු කිරීමෙන් දුරේක්ෂයේ භ්‍රමණ කෝණය සොයාගත යුතුය. දුරේක්ෂයේ භ්‍රමණ කෝණය සොයාගත යුතුය. දුරේක්ෂයේ භ්‍රමණ කෝණය සොයාගත යුතුය. 360න් එය අඩු කිරීමෙන් ප්‍රධාන පරිමාණ ශුන්‍ය හරහා ගමන් කළේ නම් භ්‍රමණ කෝණය සොයාගත යුතුය. 360න් එය අඩු කිරීමෙන් ප්‍රධාන පරිමාණ ශුන්‍ය හරහා ගමන් කළේ නම් භ්‍රමණ කෝණය සොයාගත යුතුය. Right. මම හිතනවා 19 වෙනි පරීක්ෂණය වර්ණාවලියේ මානය සීරුමාරු කිරීම සහ ප්‍රිස්ම කෝණය සෙවීම කියන ක්‍රියාවලිය ඔබට හොඳට තේරෙන්නේ නැතේ. මම දැකලා තියෙන විදිහට ගොඩක් අය කියනවා සමාන්තර කියන නිරීක්ෂණය සඳහා දුරේක්ෂය සීරුමාරු කරපුවාම එක එකයි පොත්පත්වලක් තියෙනවා. දුරේක්ෂයෙන් එළියට යන කියන සමාන්තරයි. මම අහන ප්‍රශ්නය තමයි දුරේක්ෂයට වැටෙන්නේ සමාන්තරව නම් දුරේක්ෂයෙන් එළියට යන්නේ සමාන්තරව නම් මොන මගුලටද දුරේක්ෂය? නිකම්ම පියවි හැදියලා බලන්න කියන්නේ. පියවි ඇහැට දුරින් තියෙන වස්තු අනන්තයේ තියෙන වස්තු පේන්නේ නැහැ. ඒ නිසා අනන්තයේ තියෙන වස්තු වල පැහැදිලි ප්‍රතිබිම්බ ළඟින් තියනවා වගේ බලා ගන්න තමයි අපි දුරේක්ෂය පාවිච්චි කරන්නේ. ඒතකොට වර්ණාවලි මානයක දුරේක්ෂය පාවිච්චි කරන්නේ
සමාන්තර කිරණ නිරීක්ෂණය කරන්න. හැබැයි සමාන්තර කිරණ නිරීක්ෂණය කරනවා කියන්නේ දුරේක්ෂයෙන් එළියට යන කිරණ සමාන්තරයි කියන එක නෙමෙයි. සමාන්තරකයේ දෙන්නේ සමාන්තර කිරණ. දුරේක්ෂයට වැටෙන්නේ සමාන්තර කිරණ. හැබැයි දුරේක්ෂයෙන් එළියට යන්නේ සමාන්තර කිරණ නෙමෙයි අපසාරීය කිරණ කතාවය. ඔක හරියට තේරුම් ගන්න මම කියනවානේ නෙමෙයි. ඔයා හිතලා බලන්න මේකේ මොකක්ද වෙන්නේ කියලා. right. එහෙනම් 19 වෙනි පරීක්ෂණයේ අවසානයේ ඒක මම හිතනවා ඔබට තේරුණායි කියලා. 19 වෙනි පරීක්ෂණයේ අවසානයේ එහෙනම් දරුවෝ අයබෝවන්.